අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අද අපිට තවත් සෙනසුරාදාක් ඉදිරිපත් වෙලා තිනවා. අපි 18 වෙනිදා කරලා තිනවා අද 25. ඉතින් අපිට අද මේ පැයකමාරක විතර කාලයක් ලැබිලා තියෙනවා කවුරුත් දන්න පරිදි. ඉතින් අපි මුල් විනාඩි ස්වල්පය පාවිච්චි කරනවා අපේ පුරුදු පරිදි යෝගාශ්‍රම විවස්ථාවට කතිකාවතට. ඊට පස්සේ දෙවෙනි කොටස කාලසටහනේ වැඩි කොටසක් අපි සංගීති සූත්‍රය ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙනවා. අද මේ යෝගාශ්‍රම කතිකාවත සහ සංගීත සූත්‍රය ඉදිරිපත් කරන්න අලුත් කටහඬක් බලාපොරොත්තු වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචර්යාව සිතේ පරිවර්තනයේ ඊට සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැමදෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්හි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන කන්තුං චේව නිසීදින්තුං වත්තුස්මින් හසනියස්මින් මිහිත මත්තන්තු වට්ටති වූ හේයින් ආරාමෙහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හනනගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන බික්කුණා කප්පියේපින කාතබ්බා ආමිසත්තාය ලෝලතායි යූ හේයින් කැපදෙයිහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු හැමදීමෙන්ද ගඳදුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟාල්ලා ආදර නොදක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් වත් පිටතට නොදී යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළ වනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උඩුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ බන්තේ වං න රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝබන්ති අතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් ශීලාභරණයම මුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්තිකිලමතාණු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසන ආදී වර්ජනය කොට ශාරීරික සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචර්යාව කිසිලෙසකින්වත් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවතිය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්ම ගුණ సంతානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා දුතංග ආදී ආචාර්ය උපද්‍යාදීන්ටමුත් සෙස්සනට නොදැනෙනසේ කළ යුතුය. එන භික්කවේ කියනචි පරියායේන ජාත රූප රජතං සාදී තබ්බංගී වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදී මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැඩයකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වීනම් නැවත බාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාර්ක සභාවේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය.
නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිජාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නියමයේ පරිදි සංස්ථාවේ නිවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගායන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපයෝගී වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචර්යා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයනට තුන්යල දක්වා ආවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වූද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. මේ කතිකාවත සෙට් එකම කොරෝනා වලට බොහොම ගැළපෙන තාලට හදලා තියෙනවා. බොහොම කල්ැතුව පුළුවන් තරම් ඒ තම තමන්ගේ විවේකේ තියාගෙන කාය විවේක චිත්ත විවේක තියාගෙන ඒක නිසා මේ ව්‍යවස්ථාව කිසිසේත්ම වෙනස් කරන්න ඕනේ නැහැ කොරෝනාවයි කිය. කිසිසේත්ම වෙනස් කරන්න ඕනේ නැහැ ඇඳිරිනිචේ දැම්මයි කිය. පේනවා ව්‍යවස්ථාව රැකගෙන හිටියානම් ඒ කරදර වලින් අපිට ගොඩක් සාන්තිකර තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි තුමානමකට සැරයක් මේ විදිහට ඒ ව්‍යවස්ථාව සීපත් කරගන්නවා. ඒකෙන් අපිට ලොකු සම්ප්‍රදායකුත් ලැබෙනවා, සක්කච්ඡාකාරීකමකුත් ලැබෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙලා අපි යනවා ඊගාට සංගීති සූත්‍රයේ තික නිපාතේ එදා කියවපු තැන ඉඳලා ඉදිරියට යන්න. දීඝනිකායේ පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ අත්තිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඒකෝ ධම්මෝ සම්මදක්ඛාතෝ තයෝ ධම්මා තයෝ ධම්මෝ සම්මදක්ඛාතෝ තත්ත සබ්බේ හේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරත්තිටිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං ඛතමෝ තයෝ ධම්මා අත්තිකෝ ආවුසෝ තේන භගවත සමාන ඛතමේ තයෝ තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්ඛා කාම විතක්ඛෝ ව්‍යාපාද විතක්ඛෝ විහිංසා විතක්ඛෝ තයෝ කුසල විතක්ඛා නික්ඛම්ම විතක්ඛෝ අභ්‍යාපාද විතක්ඛෝ අවිහිංසා විතක්ඛෝ තයෝ අකුසල සංකප්පා කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ තයෝ කුසල සංකප්පා නික්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ තිස්සෝ අකුසල සංඥා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා තිස්සෝ කුසල සංඥා නික්ඛම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා තිස්සෝ අකුසල ධාතුයෝ කාම ධාතු ව්‍යාපාද ධාතු විහිංසා ධාතු තිස්සෝ කුසල ධාතුයෝ නික්ඛම්ම ධාතු අභ්‍යාපාද ධාතු අවිහිංසා ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ කාම ධාතු රූප ධාතු අරූප ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ හීන ධාතු මජ්ක්‍ධිම ධාතු පනීත ධාතු තිස්සෝ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අපරාපි තිස්සෝ තණ්හා කාම තණ්හා රූප තණ්හා අරූප තණ්හා
අපරාපි තිස්සෝ තණ්හා රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා තීනි සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ තයෝ ආසවා කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝ තයෝ භවා කාම භවෝ රූප භවෝ අරූප භවෝ තිස්සෝ ඒසනා කාමේසනා භවේසනා බ්‍රහ්මචර්යේසනා තිස්සෝ විදා සෙය්‍යෝ හමස්මි තිවිදා සදිසෝ හමස්මි තිවිදා හීනෝ හමස්මි තිවිදා තයෝ අද්දා අතීතෝ අද්දා අනාගතෝ අද්දා පච්චුප්පන්නෝ අද්දා තයෝ අන්තා සක්කායෝ අන්තෝ සක්කාය සමුදයෝ අන්තෝ සක්කාය නිරෝධෝ අන්තෝ තිස්සෝ වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා තිස්සෝ දුක්ඛතා දුක්ඛ දුක්ඛතා සංකාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා තයෝ රාසී මිච්ඡන්තනියතෝ රාසී මිච්ඡත්ත නියතෝ රාසී සම්මත්ත නියතෝ රාසී අනියතෝ රාසී තිස්සෝ කංකා අතීතං වා අද්දානං ආරබ්බ කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති අනාගතං වා අද්දානං ආරබ්බ කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති ඒතරහි වා පච්චුප්පන්නං අද්දානං ආරබ්බ කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති. ඒකේ සිංහලට කියන්නේ කාංක්ෂා සැක තුනක අතීත කාලයේ ඇරබ සැක කරයි නිශ්චයකට නොහැකිව වෙහෙසෙයි ඇලෙනු නොහැකි වෙයි නොපැහැදෙයි අනාගත කාලයේ ඇරබ හෝ සැක කරයි නිශ්චයකට නොහැකිව වෙහෙසෙයි ඇලෙනු නොහැකි වෙයි දැන් වර්තමාන කාලයේ ඇරබ හෝ සැක කෙරෙයි නිශ්චයකට නොහැකිව වෙහෙසෙයි ඇලෙනු නොහැකි වෙයි නොපැහැදෙයි. පාලි කියන දායසද අතීත අතීතං වා අද්දානං ආරබ්බ කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති සට අනාගතං වා අද්දානං ආරබ්බ කංකති හරි විචිකිච්ඡති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති ඒතරයවා පච්චුප්පන්නං අද්දාන ආරබ්බ කංකති විචිකිච්ඡති. right ආයිත අපිට තියෙන්නේ මේ කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති සම්පසීදති කියන කාරණා හතරේ ඕකට තමයි අසහනය කියන්නේ. ඔය තමයි ආතතිය කියන්නේ. ඉතින් ඒක අතීත ආතතිය අනාගත ආතතිය සහ පච්චුප්පන්න ආතතිය කියලා ආතතිය තුනක්. ඉතින් කොහොම කරුවත් ආතතිය තමයි. ඉතින් මේකෙන් ගැලවෙන්න බෑ. කොහොමඩක්වත් ගැලවෙන්න බෑ. ඉතින් අන්නේ ඒ තුනෙන් අතීත අනාගත දෙකයි වර්තමානයේ කියන එක ඒතරහි පච්චුප්පන්න කියන එකයි දෙක වෙන් කරලා දැකපේක තමයි දරුවචනාතිකේ තියෙන විශේෂත්වය. අරකට කක්ක මේකත් කක්ක. අතීත අනාගත දෙකත් කක්ක. වර්තමානෙත් කක්ක. නමුත් අර කක්කාවටදී මේ කක්කාව හොඳයි කියන්නයි මේ ප්‍රතිපදාවක් හදාගෙන තියෙන අනෝකේ. ඉතින් ඒක කවුරු හරි පිළිගත්තේ නැති වුණාට ඒක සාධාරණයි. මොකද තාමත් කක්කාවක් තියෙන්නේ. ඉතින් මේකෙන් මේ අතීත අනාගත දෙකට වැඩිය වර්තමානයේක ප්‍රകൃති ප්‍රායෝගිකයි. අන්නේ ඒක ඔප්පු කරලා දෙන්න ඉතින් ගොඩාක් සූත්‍ර දේශනා කරලා තියෙනවා. හැබැයි ඒත් ගන්නේ කංකච්ච විචිකිච්ඡති න සම්පතිදති නාදි මුච්ඡති. ඒ වර්තමානයේක ගන්න එකේ තියෙන විශේෂ ලාභය මොකද්ද කියන එක තමයි භයානක කංකාව. භයානකම සැකේ. ඒකට ඒගොල්ලෝ බුදුහමරත් සැක කරනවා. සැක කියනවනම් අතීත සැකේ මොකද්ද අනාගත සැකේ මොකද්ද වර්තමාන සැකේ මොකද්ද? එතකොට හිත ගන්න එකක් ගන්නදලා නිකන් යමු කියලා. ඉතින් එහෙම තුනක් තියෙන බව සර්වචාන්සේ පිළිගන්නවා. ඉතින් මේ උත්සාහ කරන්න දන්නේ මේ කාලේ අරගෙන මේක පිළිබඳව වර්තමානයේ තියෙන එක හොඳයි කියන එක. ඒකට වෙන විදිහට කියනවා අතීත අනාගත දෙක අන්ත දෙක වශයෙන් උත් ගන්න වර්තමාන සැකය මධ්‍යම ප්‍රතිපදාවක් විදිහට ගන්න. මධ්‍යම ප්‍රතිපදාව සැකයක්. මධ්‍යම ප්‍රතිපදාව අපි ඉදිරියට තබා ගැනීමක්. ස්වභාවයෙන් මතුවෙන්නේ නැහැ. ඒක සංස්කාරයක්. යයි මේක මේ අනිකුත් සංස්කාර දෙක නැති කරන තව සංස්කාරයක් ගන්නෙ කොහොමද ඒක සාධාරණීකරණය කරන්නේ? ඒකේ තියෙන මනුස්සකම. අතීත අනාගත දෙක මනුස්සත්වයේ ඉක්මවලා තියෙනවා. මනුස්සයාට
පරෝක්ෂාවෙන් මිසක් ප්‍රත්‍යක්ෂයෙන් කියන්න බෑ. දෙයන්නාසේ මනුෂයාගේ පරෝක්ෂාවේදී දෙයියෝ වෙනවා. මේ බ්‍රහදාරණ්‍යකේ තිබිලා මම මේ ළඟදී ලියාගෙන තිබෙන එකක් කියුවා. මනුෂයා මේ පච්චුප්පන්නේට යනකොට දෙයියෝ හොල්මන් වෙලා යනවා. දෙයයන් මොනක්වත් කරගන්න බැරුව යනවා. ඒ නිසා දෙයියොත් කැමති නැහැ, මනුෂයත් කැමති නැහැ පච්චුප්පන්නේට. අතීතයේ ඉන්නවනම් අනාගතේ ඉන්නවනම් දෙයියෝ ඇවිල්ලා අපිට ආශිර්වාද කරනවා, නසත්තරෙත් හරියනවා, පේන හීන පලාපලත් හරියනවා. අපි හිතන පිස්සු ලෝකේ හරියනවා. දෙයියෝ හරිම කැමති අපි පරෝක්ෂාවේ ඉන්නවා දකින්න. ඒකලු මේකලු. ලූ ප්‍රත්‍ය කියලාත් මේකට කියනවා. එහෙමලු මෙහෙමලු කිය අතීතේ එහෙම වුණාලු අනාගතේ මෙහෙම වෙයිලු කියන මිසක්කා මේ පච්චුප්පන්නංච යෝධම්ම තත්ත විපස්සති කියන එක එතෙන්ට යනකොට මේකේ තියෙන ශූන්‍යත්වය නිසා මේකේ ඒත්තු ගන්නලා දෙන්නත් බෑ. මොකද පච්චුප්පන්නේ කාටවත් මූල ධර්ම හදන්න බෑ. සමීකරණ හදන්නත් බෑ. පච්චුප්පන්නේ කියන පච්චුප්පන්නේ. ඇයි පච්චුප්පන්නේ අතීත අනාගත දෙකට වඩා හොඳයි කියන එක විතරයි ඒ පුද්ගලයාගේ මතයට ඉඳ තියලා තියෙන්නේ. එයා ඉතින් බාර ගන්නවා නම් ඒත් හොඳයි. බාර ගත්තත් ඒත් හොඳයි. අපිට එහෙම කියන්න බෑ අනාගතේ ගන්න මෙපා. අතීතයට යන්න මෙපා. ඒ ගියොත් අපරාධයක්. ඒක පවක් අකුසලයක් එහෙම කන්නේ. කුසලතාවයක් තියෙනවා අතීත අනාගතයකට වැඩිය පච්චුප්පන්නේ. ඒකේ තියෙන විශේෂ ලක්ෂණ ගන්නවා නම් ඒකේ තියෙන verifiability. ඒක එතනම අද්දුරු ප්‍රත්‍යක්ෂය පුළුවන්. දෙක මනුස්සයි. ඒ කාගවත් ගුඪ විද්‍යාවක්, গুপ্ত විද්‍යාවක් දෙයන්නාත කෙනේ කවුරක්වත් ඕනේ නැහැ පච්චුප්පන්නේ මනුස්සයි. හැබැයි ඒකේ කිසි ගැම්මක් නැහැ. ඒකත් සැකයක්. ඉතින් මේ බලංගොඩ ගිහිල්ලා ඒ සතිපාසල පවත්වනකොට ඒ ළමයි කිව්වලු අතීත අනාගතේ දුරු කරන්න කියලා පච්චුප්පන්නේ ගත්තර ඒකෙත් එහෙම කන්නේ නැහැ කියලා. පච්චුප්පන්නේ කියලා දෙයක් නැත්තේ නෑ. ඒකත් තියෙනවා කියනවා ඒක සැකයක්. ඉතින් ඒක නිසා සංස්කාර කියන අඩුම අංශුව, අඩුම පික්සල් එක ගත්තොත් ඒ කියන්නේ අඩුම දේ ඒකකේ ගත්තොත් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ සත්තම් පඤ්ඤායති. ඒකේ අතීතයක් තියෙන උපාදේ කියලා එකක්. අනාගතයේ තියෙන තව වෙන්න එකක් වය ඡේවීම. අතරමැද තියෙනවා තිතස්ස තිතියක් නේ ඒක අඤ්ඤ තත්ත්වයක් තියෙන පෙරලියක් තියෙන. වර්තමානයේ කියලා බලන්න දෙයක් නෙමෙයි. අනිපත් බලනවා තව එකක්. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව සැකයත් කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. ඉතින් මේ හතර අතීත අනාගත දෙකට වැඩිය හොඳයි කියන එක විතරයි අපිට හේතු ගන්න පුළුවනොත් අපි කියන වචනෙත් මම ඉල්ලස් කර ගන්නවා. හේතු ගන්න පුළුවන් වුණොත් ගමනක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. හැබැයි අතීත අනාගතයේ අභිරමණය කරන එකට ගහපා දෙන්න දෙයක් නැහැ. එයත් ඉන්නේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති සම්පසීදති කියන තැනක වර්තමානයේ ඉන්න එකනත් ඉන්නේ එහෙමයි. මේ දෙන්නටම මෙහෙම කියන්න පුළුවන්. මේ දෙන්නගෙන් වර්තමානයේ ඉන්න කෙනාට නොබෝ කලකින් වර්තමානයේ හිටීමේ වර්තමානයේ හිත පැවැත්ීමේ ආනිසංශ මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන්. වර්තමානයේ එක පටන් ගන්නකොටම බෑ. ඒක නිසා පටන් ගන්නකොට රහසය කරන්න කියනවා. අතීතයේ අභිරමණය කරන කටියට කියනවා ඔයා ඕක කරගන්න ප්‍රශ්නයක් නැහැ. අනාගතය අභිරමණය කරනට ඒක කියන්න මටත් කියන්න මාත් එහෙම තමයි හිටියේ කියලා. හැබැයි හොරෙන් උත්සාහ කරලා බලන්න වර්තමානයේ අභිරමණය ඒත් Tamanට සැකේනවා. ඉතින් මේ වර්තමානයේ අභිරමණය වෙච්චර හොඳ මේ ලෝකේ ඉන්න තරම් ඔක්කොම ඇයි අතීතය අනාගතේ අභිරමණය කරන්නේ? මට වැරදිලාද? එහෙම නැත්නම් මං විතරද බුදුහාමරව අදහන්නේ? මේ ධර්මයේ අනික් අය දන්නේ නැද්ද? කියලා අනිවාර්යයෙන්ම සැකයක් එනවා. අනේ සැකය ඇතුළත තහවුරු වෙන්න අපි ඒකට ප්‍රත්‍යක්ෂණය කියනවා, වෙරිෆයි කරනවා කියනවා. සමහරුන්ට මේ ජීවිතේම කරතයි. ඒකට තමයි අවුරුදු 7ක් යන්නේ. ඒ තමයි දවස් 7ක් යන්නේ. අනේ තේරුම් අරගෙන ඒක සාක්ෂාත්කරණේ අභ්‍යන්තරගත කිරීමයි ප්‍රශ්න අපිට තියෙන්නේ. තමාරේකට තියෙන ඇත්තටම වර්තමානයේ ඉන්න එක හොඳද නරකද කියන සැකෙත් තියෙනවා. ඒ අය අඩු පාත් කරලා සලකනව නෙවෙයි. ඒ අයට අතීත අනාගත හිටියයි කියලා අපි චෝදනා කරන්න යන්නේ. දඬුවම් තීන්දුව කරන්න යන්නේ. අපි ජූරියට යන්නෙත් නැහැ. ඒගොල්ලෝ අපි සාක්කියට තියා ගන්නවා. මෙන්න හිටියොත් අතීත අනාගතේ මෙහෙමයි. මම මේ වෙනුවට වර්තමානයේ ඉන්නවා. එනතම් මම උත්සාහ කරනවා වැඩි වෙලාවක් ඉන්න. අන්න ඉන්නකොට මට ලැබෙන ආනිසංස මෙහෙමයි කියලා ඒ සංසන්දනය
කෙනෙක්ගේ විපස්සනාම තරම් දාපවතිලා නැහැ. ඒ කෙනාගේ අන්වේ ඥාන මත හිටලා තියෙන්නේ. ඒ කෙනාගේ ණය විපස්සනා මත හිටලා තියෙන්නේ. ඒ කෙනාගේ ආකාර පරිවිතක්කේ මත හිටලා තියෙන්නේ. ඒ කෙනාගේ තර්ක ඥානිය අනුව හිටලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි වෙනස්. ඉතින් ඒක නිසා මේ අතීතනාගත පච්චුප්පන්න කියන පච්චුප්පන්න සැකය ලාභයි. ඒක හොඳයි. ඒක ඉහළයි. අන්න ඒක තේරුම් අරගන්න පුළුවන් වුණොත් ඒ කට්ටියට පුළුවන් අතීතනාගතේ කට්ටියත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව යුද ප්‍රකාශ කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ මනාපේ කරගෙන යන්න ඇරලා Taman අභිරමණය කරන නැත්තම් මේ සම්පසාදනය කරන අදිමුච්ඡනය කරන එහෙම නැත්තම් විචිකිච්ඡාව නැතුව සැකහැර කරන කංකා කරන්නේ නැතුව වර්තමානයේ ඉන්න. ඉතින් එවැනි වර්තමානයක ඉඳීම කංකා කරන්නේ නැතුව විචිකිච්ඡා කරන්නේ නැතුව අදිමුච්ඡයක් ඇතුව සම්පසාදනයක් ඇතුව ඉන්න නම් කොරෝනා එන්න ඕනේ. ඒ වගේ ව්‍යසනයක් ආපු කෙනාට විතරයි ඒ ව්‍යසනයේදී විතරයි වර්තමානයේ ඉන්න කෙනාට ලාභේ තියෙන්නේ. ව්‍යසනයක් නැතුව මිනිස්සු ඔය පෙන්කලකල ඉන්නකොට හොඳ ආතල් එක තියෙන අතීතය අනාගතේ. වැඩියම ඩ්‍රැමැටික්. ඒ නිසා ඒකේ මත් කළ තියානින්න කැමති. ඒක රාජ්‍ය පරිපාලනයේ අත්‍යවශ්‍ය අංගයක්. මිනිස්සු අතීත අනාගතේ මත් කළ තියාගෙන ඉන්න ඕන. වර්තමානට එන්න දෙන්නේ නැහැ. ආවොත් මොකක් හරි එකකින් හොල්ලලා දාන්න. ආර්ථික විද්‍යාවත් ඒකට හැදිච්ච බලවත්ම තර්ක ශාස්ත්‍රයක් වර්තමානයේ තියන්න එපා. හම්බ කරපන්. වර්තමානයේ හම්බ කරලා අනාගතේ සැප විඳපන්. ඊගා પરම්පරාව සැප විඳපන්. සමාජ විද්‍යාඥයත් කියනවා තටමපන් අමුඩේ ගහගනින් මේක දුප්පතුන් නැති ලෝකයක් හදන්න පුළුවන්. පොඩ්ඩක් අමුඩේ තද කළ ගහගනින්කෝ. සාදුකීන් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව අන්තිම සටනට සැරසියව නෑව් කියන්න තමයි වෙන්නේ අපිට. මොකද ඒගොල්ලෝ මේ වර්තමානයේ අපිට එනවා අමුඩ තද කරන හැටි උගන්වන්න. ඉතින් ඔක්කොමලා මේ බයිලා කියද්දි මේ හුඟක් වැදගත් ඇත්තෝ මේ කියන්නේ. පොඩි කට්ටිය නෙවෙයි. කරද්දි මේ මනුස්සයා මේ වර්තමානයේ සුවසේ ගත කරනකොට ඔන්න කොරෝනා එනකොට දේශපාලන ව්‍යාකරණ න්‍යාය ඔක්කොම බොරු වෙනවා. ආර්ථික න්‍යායවල සේරම බොරු වෙනවා ප්‍රතරම් වල කාරණේ. සමාජ න්‍යාය ඔක්කොම බොරු වෙනවා. අර වර්තමානයේ හිටපු මනුස්සයාට මීය කඩපු නිසා අතලව කණ්ඩ හම්බ වෙනවා. ඒ නිසා ඉතින් තව තුරටත් පුළුවන් නම් සුනාමියක් කොරෝනාවක් වගේ එනවනම් ඔන්න කෙනෙකුට දැනගන්න පුළුවන් වෙනවා මේ වර්තමානයේ හිටපු කෙනාට හම්බෙච්ච ලාභය. ඉතින් මේ දවස්වල මගේ ප්‍රධානම අරමුණ තමයි ඒ කොරෝනාවට කලින් සතිමත් වෙච්ච කෙනා ඒ සතිය තියාගෙන මේ වර්තමානයේ ඉන්න සැකෙන් තමයි විචිකිච්ඡාවෙන් තමයි ඒ වගේම අදිමුච්ඡක් පෙරදක්මක් ඇතුව නෙවෙයි සම්පසීදති එහෙම මේකේ පහදිලත් නැහැ ඒ වුණත් කරනවා. ඒක ඇත්තටම මම මේ අදහස් කරන්නේ වර්තමානයේ කියලා මෙතන මේ හෙදකමක් විදියට සතිය පවත්වනවා. අන්න එතකොට මේ කොරෝනාව ආවට පස්සේ ලෝකයා නට නැටිලත් අපිට කොරෝනා හැදිලා වෙන්නේ නැති එක වෙනම කතාවක්. අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් ගතියෙත් මේ දවස්වල ඒතරතුර එකතු කරනවා. ටෙස්ටිමොනිස් දකින්න කෙනායින් අහනවා ඔයා කලින් කොරෝනා එන්න කලින් සත්‍යමත් වෙලා හිටියද? ඒතර මේ කොරෝනා රැල්ලේ මොකද වුනේ? ඉතින් ඒකට අපිට වෙච්ච දේ අපිට තේරෙන්නේ අනික් අයගේ තියෙන කම්පන චංචල වලට සාපේක්ෂව. ඉතින් අපි මේ තොරතුරු දෙන්නේ නැහනේ. භාවනා කරනකොට පත්‍ර කියවන්න දෙන්නේ නැහනේ. ටෙලිවිෂන් බලන්න දෙන්නේ නැහනේ. ඉතින් එතකොට අපිට හරි අමාරුයි සංසන්දනද තොරතුරු එනවා. ඒකෙ වෙන්නේ ඉතින් කයිවාරෙමුනේ සම්පප්පලාපොලිමුයි තොරතුරු ටික ලැබෙනවා. අරක මෙහෙමලු මේමලු අර මෙච්චර මැල්ලලු මෙහෙ මෙච්චර මැල්ලලු කියලා ඔය කොච්චර කිව්වත් අපිට බත් විතරක් කන්න බෑනේ මොන හරි එළවලුවක් දාගන්න එපායි. එළවලු විතරක් කන්න එපා. ඔකට නිකන් හරි මස් මාළු නම් එපා. ඒකට උම්මලකට කෑල්ලක් අප්පා. එහෙම නැත්නම් අජිනමොටෝ ටිකක්. ඕවට තමයි කටගැස්ම කියන්නේ. ඉතින් ඒ ටිකෙන් සංසන්දනය සිද්ධ වෙනවා. ඉතින් මේ අතීත අනාගත කාංකා විචරණ කාංකා විචිකිච්ඡා ආදි නාදි මුච්චන සම්පසාදිතීකයි වර්තමාන වශයෙන් තියෙන කාංකති විචිකිච්ඡති නාදි මුච්චති සම්පසාදිතී කියන ඉන සම්පසාදිතී කියන එක අතර වෙනස තමයි අපි සාකච්ඡාවට ගන්න ඕනේ. ඉතින් මම මේ ඉල්ලා හිටිනවා මම මේ මතු කළ දීපැත්ත නෙවෙයි කොයි පැත්තකට ගතර කමන්නේ. ඒ අනුව මේ අපිට හම්බ වෙච්ච මේ මාත්‍රකාව දවසේ මාත්‍රකාව තික නිපාතේ සාකච්ඡාවට ලක් කරන්නයි කියලා.
අපි තියෙන පැයක් විතර කාලේ. අපි ඉස්සෙල්ලා අවස්ථාව දෙනවා කාය සාක්ෂි වශයෙන් නිසනවනේ දැනට ඉන්න පිරිසට. එහෙම නැත්නම් අපි සම්බන්ධ වෙලා ඉන්න අනික් අයට අවස්ථාව දෙනවා. ඒකෙදිත් මේ කාර්යභාරයක් නැති ඇමති කෙනෙක් විදිහට කමල්ව තමයි පත් කරන්න වෙන්නේ. කමල් ඊට පස්සේ සුදුසු කෙනෙක්ගෙන් අහලා දෙයි. එහෙම නැත්නම් කමල්ට බැරි නම් අතපය ගැල්ල මොනවාර තියෙනවා අරුණට කියන්න පුළුවන්. ඒ තමයි කමල් කැමති නම් තමයි. එහෙමයි සායනාස මේ පැත්තෙන් දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා තියෙනවා. මම නිස්සාරණ වණෙන් ප්‍රශ්න ඉවර වුණාට පස්සේ ඉදිරිපත් කරන්න. නිස්සාරණ වණේට අවස්ථාවක් දෙමු අපි. එහෙමයි සායනාස. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අර ස්වාමීන් වහන්සේ කිව්ව නිසා තව පොඩ්ඩක් එකතු කරන්න කියලා මේ බද්දේකරත්ත සූත්‍රයේ එහෙමත් බුදුරජාණන් වහන්සේ ඔය කාරණාවම තව ටිකක් අර අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං කියලා මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ස්වාමීන් වහන්සේ ඒ කොටසත් එකතු කරා නම් මේ තවත් හොඳයි කියලා පොඩි අදහසක් විතරක් තියෙනවා. බද්දේකරත්ත සූත්‍රය වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට දේවතාවෝ ඇවිල්ලා අහනවා හරියට තටමන භාවනා කරනවා. බද්දපරියකේ ගාන තටමන භාවනාවල. ඒක බද්දේකරත්ත අහලා තියෙනවද කියලා අහනවා. නෑ. කරුණා කළා ගිහලා බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවේ බද්දේකරත්ත කියන්නේ මොකද්ද කියලා අහන්න කියනවා. භාවනා කරලා වැඩක් නැහැ. භාවනා කරලා වැඩක් නැහැ කියලා කියන්නේ නරකක් කරනවා කියන එක නෙවෙයි. බද්දේකරත්ත දන්නේ නැතුව. ඉතින් මේ බද්දේකරත්ත කියන සූත්‍ර 4ක් තියෙනවා. 4න් එකවත් බද්දේකරත්ත කියන්නේ මොකද්ද කියලා විස්තර කරලා දීලා නැහැ. ඒක ඔය තේරවාදී උසාල දිගටම තියෙන එකක්. අපිට වියත කියන එක කියලා දීලා තියෙනවා. කහවණුව කියන එක කියලා දීලා තියෙනවා. කහවණුව කියන්නේ කොච්චරද දන්නේ නැහැ. වියත කියන්නේ මොකද්ද දන්නේ නැහැ. අපි ඩොලර් එක කිව්වහම ඩොලර් එක එන්න වෙනස් වෙනවා. ලංකාවේ රුපියලට ෂැඩෝ ප්‍රයිස් එකක් තියෙන්නේ. ඉතින් ඕක කවදාකවත් අර්ථකථන දෙන්න බෑ. ඉතින් අපි ඩොලර් එකට හේතු කරගෙන යනවා. ඉතින් ඩොලර් එක ඕන ඩෝංගාල පෙරලා ගියාට පස්සේ වෙන ඒකකයක් එනවා. ඒකට අර කියපු කතා එකක්වත් වැඩ නැහැ. ඉතින් ඒ නිසා බද්දේකරත්ත කියන එකට අර්ථයක් නැහැ. බැඳිච්ච ඒක රාත්‍රිය කියලා one night shelter කියලා පොතක් ලිව්වා අපේ ඇමරිකන් රාහුල හාමුදුරුවෝ බුදු අම්මේ. ඒ පොත නොමිලේ අච්චු ගව ලංකාවේ විශාල පිරිසකට දුන්නා. ඒ ස්වාමීන් ඇවිල්ලා ගුඩුකාරයෙක් හෂිෂ් කහපු ඇවිදපු කෙනෙක් ඇවිල්ලා පස්සේ පැවිදි වෙලා අපේ ගිය පාර කොන්ෆරන්ස් එකටත් ආවා. යෝගා පිළිබඳව හොඳම අර්ථකථනයක් දුන්නා තේරවාද ක්‍රමයට. මං ගිහි කාලේ ඉඳලා අද දක්වා වෙනස් වෙච්ච නැති වැදගත් සංඥා වංශනමක් විදිහට මම දාගෙන. ඒකේ බද්දේකරත්ත සූත්‍රය තමයි තියෙන්නේ one night shelter බද්ද ඒක රත්ත. ඒකට විප්ලවීය එහෙම නැත්නම් කියනවා නම් රැඩිකල් වාදී උත්තර දෙනවා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ. ඒක රත්ත කියලා කියන්නේ හුදකලාව කියලා. ඒකෝ නාම තේරෝ නාම භික්ෂු ඒකචාරී ඒ වචන රාශියක් එකතු කරලා උත්තරීතර හුදකලාව කියලා නැත්නම් අයිඩියල් සොලිටියුඩ් කියලා මේක පරිවර්තනය කරා. ඉතින් ඒක පරිවර්තනය කරපුවම දැන් බද්දේකරත්ත සූත්‍රයේ පැත්තක බද්දේකරත්ත කියන නම විශාල වෙනසකට ලක් වුණා. ඉතින් ඒ කියවපු ගල්දී පඬිස්සවංශ කිව්වා මේ ඥානানন্দගේ වැඩ දිහා බලනකොට අර බුදුරජාණන් හම්බෙච්ච පුද්ගලයා කියන්නේ මග දන්නේ නැති කෙනෙකුට අත දිගෑල්ලා මග පෙන්නුවාසේ. අන්ධකාරයේ හිටපෙකනට තේලප්පජ්ජෝතේ අතෙල් පහනක් ගෙනත් තිබ්බාසේ. යටිකොරති කර තිබුණ දෙයක් උඩුකුරු කරාසේ මේ ඥානানন্দ කරපැඩි හරි වටනොයි කියලා ඒ අර උත්තරීතර හුදකලාව කියලා පරිවර්තන කර පොතට පඬිස්සවංශي ආශිර්වාද කරා. ඒ උත්තරීතර හුදකලාවත් ඇත්තටම වෙන කෙනෙක් පරිවර්තන කිරුවා සිංහලට. එතකොට මේ ඥානන්ද ස්වාමීන්සේකට කැමති උනේ නැහැ. හරිම ලොකු මහන්සියක් ඒක. පස්සේ ඥානන්ද ස්වාමීන්සේම මේ අයිඩියල් සොලිටියුඩ් කෙනෙක් උත්තරීතර හුදකලාව කියලා සිංහලට දැම්මා. එතකොට මට හිතන්න ඔය පොත තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේට මතක් කර අවසරයි ස්වාමීන් වහන්සේ මේ පොත සිංහලට දාන්න හදන අසවලා ඒ වුණාට මට හිතෙනවා මේ ඒක නා පරිවර්තනයේ සහ භාෂාවේ විතර දෙක වෙන්නේ. හැබැයි පණිවිඩේ ගිහිලා නැහැ. ඒ නිසා මම්ම කරන්න. ඊට පස්සේ කියලා තුන ඔය මහාචාර්යවරුන්ට වැඩිය පුංචි ආචාර්යෙක් වැඩිය හොඳයි කරන්නයි කියලා. ඊට පස්සේ ඒක දැන් දාලා තියෙනවා බද්දේකරත්ත සූත්‍ර පිළිබඳව මේ උත්තරීතර හුදකලාව කියන පොතේ. ඒකේ ලියලා තියෙනවා ඒක රත්ත කියලා. ඒක රත්ත කියලානේ එක රාත්‍රියක් නෙවෙයි එකලා බවට බැඳුණු. මේ එකලා බවට බැඳෙනවත් එක්කම ඒ කියන්නේ මේ දැන් කියන එක මේ මම කියන එක දැන් මෙතන කියන දෙක
තමයි කාලමානී සහ දේශමානී. අපි සෙනගක් එක්ක ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්න තාක්කල් අපිට ඒක රත්ත නැහැ. ඒක එන්න කුලයා කෙරේ ගණයා කෙරේ බැඳිලා ඉඳද්දි මේක රත්ත එන්න කොරෝනා එන්න ඕන. කොරෝනා ආපුවම ඔන්න විජාට කෑ ගහනවා මේ සෝෂල් ඩිස්ටන්ස් තියාගන්නයි කියලා. එහෙම නැත්නම් හිතන්නේ මේ සෝෂල් ඩිස්ටන්ස් කියලා කියන්නේ වඳුරු ගතියක්, වඳුනේ අශිෂ්ට ගතියක්. අපි සෝෂලයිස් වෙන්න ඕනේ, සෙනගත් එක්ක ඉන්න ඕනේ, වික්ත වෙන්න ඕනේ, ප්‍රතිබල වෙන්න ඕනේ, කතා කරන්න ඕනේ කියලා. නමුත් එදා ඉඳලම ව්‍යවස්ථා කියනකොටත් මම ඒකයි කිව්වේ. ලොකු ස්වාමීන් වහන්සේලා ඒක දැකලා මේ උදකලා භාවයේ වටිනාකම. ඉතින් ඒ බුදුජානනාංශයේ ඉන්න කාලෙම විශාල පිරිසක් සංඝ පිරිසක් ඉඳලා තියෙනවා මේ උදකලා භාව දන්නේ නැහැ. ඒ දේවතාවෙක් ගිහිලා කියන ඔක්කොම පැත්තක තියලා ඒක රත්ත කියන්නේ මොකක්ද අහගනි. බද්දේ කර බද්ද කියලා කියන්නේ මංගල මේ සුබද්‍ර කියන එක හොඳ බද්ද ඒක රත්ත දන්නේ නැහැ. ඒක තැන් වීමේ ඒක හුදේකලා වීමේ වටිනාකම දන්නේ නැහැ. ඒතර මේ හුදේකලා වීමේ එක අංගයක් තමයි කාලයේ අතීතනාගත දෙකෙන් හුදේකලා වෙලා වර්තමානට එන එක. ඉතින් ඒකේ අතීතං නාන්වාගමයේ නප්පචප්පේ අනාගතං පච්චුප්පන්නච යෝධම්මං තත්ත විපස්සති කියලා ඒ කියලා තියෙන එක අපි මේ බද්දේ කරත්ත කියන එක අපි සතිය කියන එකට අර්ථකථනයක් දුන්නා. සතිය අර්ථකථනේ ඔය කියන අර්ථකථනේ සතියට ත්‍රිපිටකේ නැහැ. හැබැයි ඒක රත්ත කියන එකට අර්ථකථන මෙතනක් තියෙනවා කීප පොලකම සරුවචන්සේ ශුන්‍යතාවයට සම්බන්ධ කරලා කියලා තියෙනවා. බද්දේ කරත්තට සම්බන්ධ කරලා කියලා තියෙනවා. ඒකේ කීප පොලකම මේ වර්තමානයේ බැඳීමර ගැන කියලා තියෙනවා. ඒක පසුකාලීන ඒ කියන්නේ සතියෙහි විපරිණාමයත් එක්ක පසුකාලීන සතිය හඳුන්වා දීමට මේක මේ ඒක රත්ත ගතියයි සතියයි එනතම මම දැන් මෙතනයි SMS ඔක්කොම එකතු වීමක් මේ අපේ කාලේ අපි රැස් කරගත්තා. මම හිතනවා ඒක කාටත් වගේ අපි ඒ බද්දේ කරත් අර්ථකථනයේ සතියට හේතු කිරීමෙන් සහ සතියත් බද්දේ කරත්තේට එකතු කිරීමෙන් සතියට නිග්‍රහයක් හෝ බද්දේ කරත්තේට නිග්‍රහයක් වෙලා නැහැ. එකිනෙක යටිපහුව වෙලා තිබෙච්ච මේ සමාජශීලී වීම නිසා ශිෂ්ටාචාරගත වීම නිසා මනසට තියලා තියෙන මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති කියනා වූ මේ ගති ඊවාගේ කියලා තියෙද්දි මනුෂයා ඒක නැතිකරන්න ඒකට පිළියම අතීතනාගතේ හොයද්දි ඒ පරංගිලිඩේ වෙනුවට වෙන පරංගිලිඩක් දෙනවා. වර්තමානයේ කංකණය, වර්තමානයේ විචිකිච්ඡා, වර්තමානයේ නාදි මුච්ඡනේ වදිනාශන සම්පදාදිති කියන ගතිය ආන්න මේ වර්තමානයේ තියෙන එක අගේ තේරුම් කරලා දෙන්න පුළුවන් වේද බැරි වේද කියන එක අපේ සාකච්ඡා. ඉතින් ඒකට බද්දේ කරත්ත වගේ ඒ වචනවල ආර්ථේ බුදුරජාණන්සේ පෙන්නනවා. ඉතින් මම පැළුවේ ඒක අපි කොච්චරක් සතිපාසලට සතිය හඳුන්වා දීමට සම්බන්ධ කරලා තියනවාද, කොච්චරක් ඒක සාධාරණද. ඒතකොට සම්ප්‍රදාන කුල තේරවාදීයත්ව අපිට දොස් කියයි මේ සතියේ නැති අර්ථය සතියට ආරූඪ කරලා තියෙනවා. තේරවාදයට විරුද්ධ යමක් නෙවෙයි. මේ දෙක මේ සතිය සහ හුදේකලාව දෙක අනිය සම්බන්ධකමක් මිසක ඍජු සම්බන්ධයක් නැහැ. නමුත් මේ දෙකෙන් කොයි එකෙන් හරි මේකට මේ වර්තමානයේට හිත බැඳ ගන්න පුළුවන් නම් ඒක මේ ඒ පුද්ගලයා කරන ආධ්‍යාත්මික සීදීනස ගැනීමක් බව හැබැයි. අතීතනාගත දෙක විතර ආතල් එක නෑ මේකේ. ඉතින් ඒ නිසා ඒ වර්තමානයේ තමයි වර්තමානයේ සැකේ, වර්තමානයේ විචිකිච්ඡාය, වර්තමානයේ නාදි මුච්ඡනේ, වර්තමානයේ න සම්පසාදනය කියන එකට කැමැති වෙන්නේ මානසික ලෙඩකටද? එහෙම නැත්නම් මේ මනුස්සයාට රසාස්වාදයේ දන්නේ නැති ගොරකෙද්ද? එහෙම නැත්නම් මේ මානසික ලෙඩක් වන් කමන්නේ ඉස්සරහට මේකෙන් එයාට බලාපොරොත්තු වෙන්නා වූ අර සත්තානං විසුද්ධිය ඉක්මවලා ගිය තව ආනිසංස 6ක් ලැබෙනවද කියන එක තමයි අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නේ. ඒක නිසා අපි මේ බද්දේ කරත්ත මේකට සම්බන්ධ කිරීම අපේ විශේෂීස්ත්‍රේ පුලුල් කිරීමක් වෙනවා. කැමැති කෙනෙක් ඉන්නවා නම් ඒක සම්බන්ධව මම හිතන්නේ මම සිංගප්පූල කරපු බද්දේ කරත්ත සූත්‍ර සීරීස් එකක් තියෙනවා. ඒක ලියන්නත් මගට කෙනකන් ගියා. මට මතක නැහැ ඒක මුද්‍රණ ద్వාරෙන් එළියට ආවද කියලා. එහෙම නැත්නම් මේ මජ්ක්‍ධිම නිකායේ බද්දේ කරත්ත සූත්‍ර 4ක් තියෙනවා.
ඒව කියවලා බලන්න ඔක්කොම එකමයි. ඇයි මේ තරම්ම මේ එකම කාරණාව හතර පොලක කියන්නේ කියන එක වටිනාකමක් තියෙනවා. ඒකයි මේ වර්තමාන ජීවත් වීමයි කියන එක. ඉතින් ඒ මොකද මගේ ජීවිතේ මම අනන්තවත් දැකලා තියෙනවා. මේ වර්තමානයේට වෛර කිරීම හරහා මටත් වෛර කරපෙත්තෝ. මේ වර්තමානයේමයි කල යුත්තේ කියලා කියනකොට මම එක්කත් ගැටෙන්න එනවා. මයිත් එක්කත් මටත් වෛර කරනවා. ඉතින් ඔච්චරමද බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා. මම කියන්නේ අනිත්‍යවත් කියලා තියෙනවා. මේක මේ තරම් යට ගිහිලා තියෙන කාරණාවක්. ඒ නිසා ඒක මතු කරනවා කියන එක. ඒ නිසා සාකච්ඡාවට හොඳ වලියකට හොඳ මාතෘකාවක් කියලා මම මතක් කරනවා. ආශ්‍රය සායනස මම කියන්න හදන එක ටිකක් අපගමනයේ වෙලා ටිකක් මම විස්තර කරනවා වෙන්නේ නැති. මයික් එක අරගන්න. සාරන්ත එහෙම මම සමා වෙන්න. දැන් සායනස කිව්වා මේ සතිය අරගෙන උච්චතර ලොකුවට කියලා මටත් දොස් කියනවා වගේ එකක් මට අහුණා දැන් කියනවා. ඒකෙන් සායනහන්ස මේ වගේ චෝදනාවක් මටත් ආවා. මට කෙලින්ම කිව්වා ඔබ වහන්සේට කිසිම තියොරිටිකල් නොලෙජ් එකක් නැහැ. මං කිව්වා ඔව් නෑ තමයි. එතකොට ඔබ වහන්සේ පොත් කියවන්න ඕන කියලා. ඒක මට කන්ඩිෂන් එකක් දැම්මහන්දෝ මං ඇත්තටම පොත බැලුවා ගිහලා. මේ මජ්ක්‍ධිම නිකායේ මම හොඳට රිසර්ච් කරනකොට සාමාන්‍යයෙන් මේ මට හැමතැනම සමාවෙන් සාමනාස අපිට ප්‍රශ්න ඇහෙන්නේ නැහැ සාමනාස. ඒක ප්‍රශ්නයක් නෙවෙයි අඬාවෝ ගෑම කොන්නේ කෑ ගහන්න අරපන්කෝ මං කියන්න. එහෙමයි. ඒ විමල බුද්ධාමර කතා කරන්න ගියාංගෝ එතකොට ඇති උඹට ඒක තේරුම් ගන්න ඒ ඇති. මොකද අපේ මේ මයික් එක වැඩ කරන ඉතින් සුනන්දාන දාමතුන්ට දොස් කියන්න හරි නැහැනේ බං. මේ ආමතුත් පොත්තම් මෙරික ඉන්නේ. දැන් ආතර එහෙම කිව්වගේ මම පසුබන්නේ. පසු දැන් මාටත් තේරෙනවා. මාට හොඳ. ඒක නිසා සාමාන්‍යයෙන් මම මජ්ක්‍ධිම නිකායේ බලනකොට මට හැමදැනම පේන්නේ බුදුහාමුදුරුවෝ මේ සතියේ විතරමයි ඉස්මතු කරලා තියෙන්නේ කියලා. මම දන්නේ ඒක මගේ දෝෂයක්ද කියලා. මම හොඳට පොත බලලා පොතේ තියෙන එකක්ද මේ කියන්නේ. පොතේ ඩෙෆිනිට් තියෙනවා. if I am right, if I am not wrong, සතයි දැන් කියනවා මොකද්ද සදා සතෝ කියලා. thank you. සදා සතෝ කියලා. ඒක නිසා සායනන්ද මේ අර ඥානපෝනික ස්වාමීන් වහන්සේ සති ඉස්සරහට අරගෙන තියෙනවා. ඒ වගේ ඉතින් මේ අර ඊට පස්සේ තව ටිකක් අපගමන වෙන්න ඉඩ දෙනවා නම් කායගත සතිය සායනන්ද තථාගතයන් වහන්සේ කෙලින්ම කියනවා මේ අර අනුරුද්ධ මහ රහතන් වහන්සේ කෙලින්ම කියනවා මේ මට තියෙන ඔක්කොම මේ සුපර් නැචරල් පවර්ස් ඇවිල්ලා තියෙන කායගත සතියෙම වෙන මොකක්ද කරේ නැහැ කියලා කියන එකක් තමයි මට තේරෙන්නේ. ඉතින් මම මේ සායනහන්සේගේ සතිය කියන එක පොඩ්ඩක් ජස්ටිෆයි කරන්න ගිහිල්ලා මම බැලුම් ගන්න හදන්නේ කියලාත් දන්නවා. අනේ මම බොහොම ආදරෙන් සාදරෙන් කොරෝනා තිබුණත් සිපෙලද ගන්නවා. කොරද විතර තිබුණත් මම අතට දෙනවා. මොකද ඒක තමයි අපේ මේවර. මේ මේවර කරන්න ගියාම ඔය මේ භාවනාව දන්න බුද්ධාම කියන කාරණුව මේ ඔටුන්න කඩේ දාගත්ත කට්ටියම තමයි එන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නල් කවුන්ටර් කැම්පේන් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි ඥානාරාම ස්වාමීන් එකපාරක් මේ ඉතියක් මිස්ටික් තියෙන්නේ. ඔන්න ඕකම ඔය කොඩියම ගනින් ඉස්සරහට ඵලයන් කියලා කිව්වා. ඒක කවදාකවත් ඥානාරාම ස්වාමීන් කියන කෙනෙක් නෙවෙයි. ඔච්චරමයි කරන්න තියෙන්නේ වටේටම ඉන්නේ ඕවට බැනලා ඒ කියපු වචනෙන් කියනවනම් මේ මොනවාද මේ ආර්ය උපවාසයට ලක්වෙච්ච පිරිසක්. ඒගොල්ලෝ හදන්න යන්න එපා. හැදෙන්නේ නැහැ. බෑ ඒගොල්ලන්ට ඒක ඒ ගත්ත හැව ඒ කේසාරණිකන අයින් කරන්න බෑ. ඒක අපිට බාධාවක් නැහැ. ඒ නිසා අපි අරගෙන යනවා. ඉතින් අපි මේ කාටවත් ගහනවා බලිනවත් නෙමෙයි. මේකේ තියෙන අවිරුද්ධ ප්‍රතිපදාව. මේකේ තියෙන්නේ මේ සාමීච ප්‍රතිපන්න ගතිය. අපි ශීලයකට විරුද්ධව යන්නේ නැහැ. සමාජීය ප්‍රඥාට විරුද්ධව යන්නේ නැහැ. අන්තිම අපි මේවා කරන ගමන් කතා කරන්නේ. ඒ වගේම තව කරන පිටසක් එන්නේ වැඩි වෙන බවක් පේන තියෙනවා. පිස්සු හරි තනි පේන එක හරි. ඉතින් ඒක නිසා මේ විරුද්ධ පක්ෂයේ ඉන්න නිසා තමයි මේකේ වටිනාකම තියෙන්නේ. කොරෝනා මැරෙන කට්ටිය මැරෙන නිසා තමයි කොරෝනාවේ වටිනාකම තියෙන්නේ. අපිට හැදෙන්නේ නැතිකම නිසායි වටිනාකමක් තියෙන්නේ. අපිට අවදාසේ අපි හග්ගාවි ඉවරයි. ඒක වෙනම කතාවක්. මේ සංසන්දනාත්මකව මේකේ මේ සත්‍ය පිළිබඳව මේ වෙනකොට කිසිම අන්‍යාගමික කිසිම කෙනෙක්ගෙන් ඇඟිල්ලක්වත් මට දික් වෙලා නැහැ. එච්චරමයි එකම ප්‍රශ්නේ බික්කු බෝධි මගෙන් ඇහුවේ. බික්කු බෝධි කියන්නේ ඥානපෝනික සාංශිකේ සත්‍ය මාත්‍රාවට විරුද්ධව ලියපු කෙනෙක්. ඒක වැරදි කියලා මේ ළඟදී තමයි මට කිව්වේ මට මතක නැහැ ડોකියුමන්ට් එක හරිලල් මහත්තයා කිව්වා
මෙන්න මෙතෙන්දී බික්කු බෝධි කෙලින්ම ලියලා තියෙනවා මේ සති මාත්‍රාව කියන එක වැරදි කියලා. ඒ concept එක වැරදි කියලා. ඒ ලියපු නිසාම බික්කු බෝධිට මේ සති මාත්‍රාව පිළිබඳ සතිය පිළිබඳව තියෙන චෝදනා දැන් ටික ටික අඩු වෙගෙන එනවා කියලා කරපු රිසර්ච් පේපර් එක මේ සති මාත්‍රාවෙන් තමයි මේ ගැම්ම ගත්තේ. මේ කියන්නේ අර්පණ සමාධිනේ උපචාර සමාධිය වගේ. අන්නේ ආ පේපර් ආටිකල් එක මට වල බික්කු බෝධි සඳහන් කරලා කියනවා ධම්මජීව උඹ මේක වැඩියෙන් වැඩ කරන කෙනෙක් නේ සතිපාසලේ මේක ලේසි හොඳම දේ තමයි මේ සති මාත්‍රාවත් එක්ක කරුණාව සම්බන්ධ කරලා දෙන්න. ඒකට බ්‍රිතාන්‍ය ගවර්න්මන්ට් එකත් යෝජනාවක් ගෙනත් තිනවා. කියලා මම ඉතින් බොහොම ස්තුති කළා. මම ලියලා ඇදී අපි මේ random act of kindness කියන එක පුළුවන් වෙච්ච වෙලාවක කාට හරි කරුණාවෙන් උදව් කරන එක. ඒකම තමයි ඉඳ ගන්නකොට පට්ටලයට වාඩි වෙන එක ස්වයං මෛත්‍රී මම අපිට එන්නපත් කරනවා. හැබැයි අපි ඊයේත් කතා කරා එක්ස්කෝ ගෲප් එකේදී අපි සතියට කරුණාව නෙවෙයි දෙන්න හදන්නේ සති සම්පජාඤ්ඤය. එතකොට සති මාත්‍රාව බෑ. එතකොට සතිය වෙනවා ඉදිරියට යනවා. ඉතින් එතකොට මේ බිකු බෝධි නැත්නම් බෝධි ස්වාමීන් වහන්සේට මම හද පළවෙනි වීඩියෝ කැරියා. බලලා තිබුණේ නැහැ. මමයි හලහකෝ මහත්තයා ගියේ මේක විකුණන්න ලෑස්තුන මේ අපි ගියාට පස්සේ අපිට පොඩි ඉන්ටර්විව් එකක් දුන්නා කතා කර හිටිය ගණන් ගත්තේ නැහැ. පස්සේ අපි ඉල්ලීමක් කරා රිට්‍රීට් එක කරන පස්සේ විනාඩි 10ක් මේක පෙන්වන්න. එතකොට සෝවමාරයි කවුරුත් බාරගත්තා. ඉතින් දෙවෙනි සැරේ ගියා. දෙවෙනි සැරේ යනකොට අපි දෙවෙනි එක හදාන ගියා. ගියාට පස්සේ මම මේක ගැන කතා කරනකොට බිකු බෝධි පැහැදිලිවම ඇව ධම්මජීව නිසද්ද වයන් මේ වැඩේ කරගෙන යනකොට අන්‍යාගමික අයගේ ප්‍රතිචාරය මොකද්ද? ස්වාමීන් වහන්සේ මං කිව්වා බුද්ධ අහංකාරයෙන්ගේ තරම්වත් කරදරයක් නැහැ. කාදිනල්තුමත් නැත්නම් චිම්මයා ඕගනයිසේෂන් එකත් එතනින් ගියාම මෙතඩිස්ට් චර්ච් එකත් කතෝලික මේ මුස්ලිම් කට්ටියත් හින්දු කට්ටියත් අපිත් එක්ක ඇවිල්ලා භාවනා කරලා සපෝට් කරා. ඉතින් එහෙමනම් විරුද්ධ වෙන්න බෑ කිව්වා. බොහෝම හිමීට තමයි වතුරට බැස්ස වගේ බැස්සේ. ඊගාව සැරේ තුන්වෙනි සැරේ යනකොටත් අපි අලුත් වර්ෂන් එක අරන් ගියා. ඊට පස්සේ බික්කු බෝධි කෙලිම කතා කරලා කිව්වා ධම්මජීව ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. මේ සතිපාසල කියලා පෙන්නන්න බැරිද අපිට? කියලා කමෙන්ට්ස් එන්න පටන් ගත්තා. මේ සති මාත්‍රාවට විරුද්ධව තමන්ගේම ගුරුනාන්සේට විරුද්ධව කතා කරපු බෝධිසවංශ ගැන මම මේ කතා කරන්නේ. ඉතින් ඒකේ යම් ප්‍රමාණයක වෙනසක් දැන් සිදුවීමින් පවතිනවා. මේ සති මාත්‍රාව දෙන්න ආධුනික මනස මේකේ ඔය උත්තරීතර හුදකලාව හෝ බද්දේ කරත්තේ හෝ මේ කියන වර්තමාන මොහොතේ තියෙන ආතතිය වර්තමාන මොහොතේ තියෙන විචිකිච්ඡාව වර්තමාන මොහොතේ තියෙන නව සම්පසාදනය වර්තමාන මොහොතේ තියෙන මේ නාදි මුච්ඡනය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක පිළිගන්න කැමති නැත්නම් ඒගොල්ලන්ට තියෙනවා ඒ වෙනුවට අතීත දුක්ඛ සත්‍ය පිළිගන්න පුළුවන් අනාගත දුක්ඛ සත්‍ය පිළිගන්න පුළුවන් ටිකක් පරණ වෙච්ච එකක් ගන්න පුළුවන්. පොඩි ළමයි එකක්ක ගන්නකොට ගන්නේ තමන්ගේ ඒ වෙලාවේ එකක්ක වෙච්ච එකනේ. ඒක පොඩ රස්නියනේ. පොඩ පරණ වෙච්ච එක ඌ අඬනවා ඒකට. අම්මට බයිනවා මොකද්ද මේ කක්ක ඇඟ පුරාම කක්ක මේ උඹට තේරෙන්නේ නැද්ද හොදපමාව කියලා. අනේ අම්මා කක්ක කරා. ඒ කක්ක ලස්සන හොඳ රස්නිය තියෙන වෙලාවේ හොදනවත් ඌ කැමති නැහැ. ඉතින් බුදුරජාණන් කියන්නේ පරණ කක්ක ගන්න එපා. මේ අලුත් කක්ක ගන්න. අලුත් චූ ටික අරගන්න. ඒක තමයි වර්තමානයේ පවතින. ඒක නිසා කියන්න පුළුවන් වර්තමානයේ පවතින කාංඛාව විතරණ විචිකිච්ඡාව නාදි මුච්ඡනය න සම්පසාදනයේ තමයි දුක්ඛ සත්‍ය විස්තර කරන සාරිපුත්තු සාංශය මතක් කරේ. වර්තමානයේ තමයි තේරෙයි තැවෙන ගතිය, දවන ගතිය, එහෙම නැත්නම් සංකත ගතිය, විපරිණාම ගතිය. අස්පනා පිට පෙනෙයි ඕකට බේත් නැහැ. සනීප කරන්න බෑ ඔය ලෙඩේ. ඉදාක බාර ගන්නවා. ඒකයි මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාති ඥානං උදපාති පඤ්ඤා උදපාති විඥා උදපාති ආලෝකෝ උදපාති කියනකොට බෙරේ ගන්න බ්‍රම් ගා යා මගුල් බෙරේ තියෙනවා මේකට ඇතුව කියන්න බෑ. ඒ සියනිකේ කට්ටිය ඒ කියනකොට චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා උන්තුවට නිින්ද යන වෙලාවේ ඕක කියන්නේ. බෙර ගහලා නැගිටවල ගන්නවා. ඉතින් මේ වර්තමාන දුක පැණි රසයි පැමිණි දුක අතීත දුකයි අනාගත දුක තමයි කක්ක නරක් වෙනකොටයි බොක්කේ තියෙන කක්කයි දෙකම සවුත්තුයි. කක්ක පොඩ්ඩයි එළියට එන්නකොටම කක්ක පැත්තෙන් ගන්න.
චූ කරනකොටම අරගෙන කාය ප්‍රතිබද්ධව පරිභෝග කරන්න. කිව්වට කවුරුත් අහන්නේ නැහැ. ඉතින් කියනවා ඕකත් ඔවත් කියන්න පුළුවන් මේ කොරෝනා තියෙන කාලේ චූත් පාවිච්චි කරන්න පුළුවන්, කක්ක පාවිච්චි කරන්න කියලා. ඉතින් බුදු දහමසේ මා චූල සීනා සූත්‍රය කියලා දෙනවා. මම දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒක කඳුලක්වත් අහගදෙන්නේ නැහැ. තේරම පාවිච්චි කරා. තියෙනකම්. එතකොට ඉන්දියාවේ හිටපු අගමැති මොරාජ් දේසායි කිව්ව කඳුලක්වත් විසි කරන්නේ නැහැ. මොරාජ් දේසායි එක තරහ වුණා පස්සේ මේ රාජනිෂ් ඊට පස්සේ කිව්වා මොරාජ් දේසායිට පස්සේ පත්වෙච්ච ඉන්දිරා ගාන්ධි වැසිකිළියේ ටයිල්ස් උත් මාරු කරාලු. ඒ තරංග ගඳයිලු වැසිකිළිය ඇතුලේ මූත්‍රා ගඳයිල. අර හිටපු යක්ෂයා මේකෙම ඉඳලා තියෙනවා. මහාරාෂ්ට්‍රේ මොන මන්දිරයේද කවුද කියනවා ඒගොල්ලන්ගේ රාජ්‍ය මන්දිරේ රාෂ්ට්‍රපති භවන. රාෂ්ට්‍රපති භවනේ තිබුණු වැසිකිළියේ ටයිල්ස් හිටන් ගැලෙවලු මොරාජ් දේසායි ගියාට පස්සේ. ඒ තරහා ගිහිල්ලා කියලා තියෙනවා. ඉතින් උණුනේ මූත්‍රා ටිකේ තියෙන වටිනාකම මේ කියන්නේ. උණුනේ කක්කවල තියෙන වටිනාකම මේ කියන්නේ. ඉතින් කවුද කැමති වෙන්නේ? බොක්කේ තියෙන කක්කවල වැඩකුත් නැහැ. කක්ක කරපු ටිකේ ගියේ වැඩකුත් නැහැ. පැමිණි දුක් පැණි රහයි කියන එක හරිම අමාරුයි. ඉතින් ත්‍රිපිටකේ පීර බලනවා. කොහේයක්වත් කක්ක ගැන ලියලා නැහැ. නැතුව නෙවෙයි. හැබැයි විමල බුද්ධාමර වගේ ඒක හොයන්න ගත්තොත් එච්චරමයි ත්‍රිපිටකේ තියෙන්නේ. මුළු ත්‍රිපිටකෙම තියෙන ඔච්චරයි. මත් පෙරදින විශ්වවිද්‍යාලේ මම හිටියේ. ඒකේ තිබුණ පාලි සහ බෞද්ධාන්තය කියලා එකක්. ඉන්න හරියක් ලෝකෙම මැට්ටෝ ටික හිටියේ. ඒගොල්ලෝ බර ගානක් එනවා වේලුවන ධම්ම ගෲප් එකට ගහ ගන්නවා. අනික කට්ටිය කියන උඹලා මොනවද මේ ළමයින්ට උගන්වන්නේ කියලා. ඒ වෙනුවට තිබුණ දර්ශනාංශයේ පැහැදිලිවම ඔය මහායාන පොත් ටික පරිවර්තනය කරලා සත්‍ය ඉදිරිපත් කරගෙන සෑහෙන වැඩ කොටසක් කරා. ඉතින් ඒක නිසා මේ පොත කියවන අයට අහුවෙන්නේ නැහැ. වර්තමානයේ අහුවෙන්නෙම නැහැ. පොත කියන්නේ ප්‍රපංච. මේ වර්තමානයේ ඉඳගෙන අතීතය හදාරනවා කියන අනාගතය හදාරනවා කියන එක තමයි ඥානය කියන්නේ. ඒක නෙමෙයි අපිට ඕන කරන්නේ. අපිට ඕන කරන්නේ වර්තමානයේ එළඹ සිටි සීය. ඒක ඒක උණු ලයක්. ඒකෙත් තියෙන දුක, ඒකෙත් තියෙන කාංකා විචිකිච්ඡාව, නාදි මුච්ඡනය, න සම්පසාදනය. ඒක බාරගත්තට පස්සේ යන තැන හිත ගිය තැන ආදර රජ මාලිගාව සැදේ යන තැන විචිකිච්ඡාව තියෙනවා. යන තැන සැකේ තියෙනවා. යන තැන නාදි මුච්ඡනේ තියෙනවා. යන තැන න සම්පසාදනයේ තියෙන. ඒක හරි සතුටක් ඇති වෙනවා. යකෝ මේ ලෝකෙම නිවනක් නේ කිය. හැම තැනම තියෙනවා. ඒසොල් පේනවා අනික් කට්ටිය පොඩ වයර් මාරිලා තියෙන. ඒගොල්ලෝ අතීත අනාගත දෙකේ ඉන්නේ. ඒගොල්ලන්ට එක පෙන්වන්නට ඒගොල්ලෝ කැමති නැහැ. ඉලකින දුක නම් ආයේ මේ සැකේ නම් අතීත අනාගත සැකේ කියලා වර්තමාන සැකේ කියලා තුනක් තියෙනවා. සැකේ නම් සැකේ. ඔබ මොනව කතා කරන්නේ? තේරුම් නැද්ද දැන් කතා කරන්නේ. ඒකට අපි කොහොමරි ෂේප් න්‍යාය දාගෙන ඔය තියෙන ඔක්කොම වර්තමානට ගන්න. මන් දන්නේ කමල් උඹට තේරෙනවද කියලා. කොඤ්ඤං සයිදස්. කොඤ්ඤ. අවසරයි සංස ප්‍රශ්නයක් අහන්න තියෙනවා. සංස දැන් මෙතනදී සඳහන් වුණ අර වර්තමානයේදී සැක කරනවා කියන එක. වර්තමානයේ කෙරෙහි සැක කරනවා කියන එක හතරකින් මට හතර මතක නැහැ. නැහැ තියෙන කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. එහෙමයි. එතකොට සංස එතනදී යම් කිසි කෙනෙක් වර්තමානයේ තුල සතිය පිහිටවනවා නම් ඒ කෙනාට සැකය මතුවෙනවද කියන කාරණාව මතුවෙන්නේ සැකේ විතරමයි. ඒකයි මේ කට්ටිය සතිය පිහිටවන්නේ නැත්තේ. සතිය පිහිටවන හැම කෙනාටම පුදුමාකාර සතිය පිහිටන හැම කෙනාටම Taman ගැන කවදාකවත් නැති ආතතියක් ඒකට කියලා කියන්නේ ඉරිටේෂන් එකක් මතුවෙනවා. Taman ගැන බැනුමක් පහළ වෙනවා. අනුන්ට බනින්න හිතෙනවා. ලෝකෙ මට්ටක් නැහැ කියලා හිතනවා. ඒ හතර අනිවාර්යයෙන්ම මතුවෙනවා. සතිය පිහිටවන්න යන හැම කෙනාටම මතුවෙනවා. ඒතකොට සංසේ ඒ කෙනා වර්තමානයේ තුලින් කෙලසෙනවා කියන එකක්. වර්තමානට යන්න කෙලසෙනවා. කෙලසිච්ච බව දැනගෙන කෙලසෙන්නේ. අතීත නාගතේ කෙලසිලා දන්නේ නැහැ. දැන් රාත්තල් ගන්න දන්නවා. ඒතකොට වර්තමානයේ ඉඳලා අතීතයට අනාගතයට යන්න පුළුවන්කම දන්නවනම් එතන සිහිය පවතිනවා. ඒක ඒ සිහියේ උසස් සිහියක්. ඒ කියන්නේ මේ කක්ක පරණ කක්කා. මේ කක්ක බොක්කේ කක්කා. මේ කක්කා දැන් එළියට ආපු කක්කා. ඉතින් හරි ලස්සනයිනේ. වැඩේ කක්කා තමයි උනට කක්කයි රත්තරණු එක පාටයි. ඒ නිසා වර්තමානයේ ඉඳලා අතීත කක්කාවට යන්න ගියාම තේරෙනවා මේ වර්තමාන කක්කාවේ තියෙන වෙනස අතීත කක්කාවත් එක්ක. මොකද එයා පෙළමින් කතා කරන, තැවිමින් කතා කරන. ඒත් සැකේමයි, ඒත් කිචිකිච්ඡාමයි. ඒත් නව සම්පසාදීසමයි, ඒත්
නාදි මුච්චතිමයි. මේ වර්තමානයේ තියෙනවා දුකින් ගලවන ගතියක්. ඔක බේත් කරන්න යන්න එපා. ඔක හදන්න බෑ. මේ අතීතික හදන්න යනවා කියනකොට පේනවා මේ මනසින් හදාගත්ත සංකල්පයක් හදන්න. වර්තමානයේ තියෙන වෙරිෆයබල් එහෙම නැත්නම් අස්පනා අපිට ඒකට කියන සිංහල වචනේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. චරිතයෙන් සපෙලා කියන්න පුළුවන්. විද්‍යුහුරුයි. ඒ වගේම මානසිකයි ඒක. අතීත අනාගත දෙක දෙයියන්න බාර දෙන්න වෙනවා. සමීකරණ වලට බාර දෙන්න වෙනවා. කටපාඩම් කරපු දේවල් මේ මොකක්වත් නැහැ මේකේ. කටපාඩම් කරපු දේ නිසා තමයි හැබැයි වර්තමානයේ හම්බෙච්ච දේ කියලා හොරේන් පෙන්වන්නේ. මේකෙත් තියෙන සැකේමයි. ඒකෙත් තියෙන විචිකිච්ඡාමයි. ඒකෙත් තියෙන්නේ න සම්පතිය දෙයමයි. නාදි මොචිචි වහන මොකද්ද ඕක ඇති වෙනස කියලා. මයිලගත් ඕකමයි තියෙන්නේ මං අතීතය යන විඳවනවා. මයිලගත් ඕකට අනාගතයේ උඹ මේ පෙන්වන්නතර මේ මහා ලෝකෙට පෙන්නේ අපි ළඟ තියෙන එකමනේ. කියනවා ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ දැන් මේක මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක් මෙතන තියෙනවා. සංකල්ප නෙවෙයි. ඒතකොට සංස ඒ සැකේ කියන එක දුරු වෙන අවස්ථාවද නිවන් දකින්නවා මේක මේ වර්තමාන මේ ලෝකේ තියෙන දුක නැති කරන්න බැරි දෙයක් කියනකොට දුක නැති කරන්න උත්සාහ කරන්නේ නැහැනේ. පරිේශන කරන්නේ නැහැනේ. එචා දුක නැති කරන හැම පරිේශනයක්ම අනාර්ය පරිේශනය. දුක බාර ගන්න කරනෝනේ අපි එකක් වර්තමානයේ තියෙන වර්තමානට આવත් තියෙනවා. ඒක ලොකු ආර්ය පරිේශනයක්. ඊට පස්සේ අතටමන්නේ වතුර ගත්තට පස්සේ මේ වතුරේ තෙතමනේ නැති කරලා දෙන්න කියන්නේ නැහැ. ගින්දර දුන්නාට පස්සේ කියන්නේ නැහැ ගින්දර පොඩ්ඩක් නිවලා දෙන්නයි කියලා. ගින්දර කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ ඒක පිළිගන්නවා කියන එක දුක පිළිගන්නවා. වෙන මොකක්වත්ම නැහැ. මේ අපිට විත පැමිණිච්ච දුක පිළිගන්නවා, බාර ගන්නවා කියන එක විතර ශ්‍රේෂ්ඨත්වයක්. ඒතරම් මනුසකමක්, ඒතරම් සරල ගතියක් වෙන ලෝකේ නැහැ. ඒ පිළිගන්නේ නැති එක තමයි ඔලොමලකම කියන්නේ. දැන් මේක මේ වුණාට මේක වෙනස් කරන්න පුළුවන්. අසවලටත් පුළුවන්. අසවල් ක්‍රමයටත් පුළුවන්. මම ඉස්සරහ කරන බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් තටම. ඒ කියන්නේ දැන් එතනදී මුල් කාලේ කොහොමදත් ඔය සැකේ තියාගෙන යන්න වෙනවනේ ඒ කියන්නේ. ඉතින් ඉස්සර තිබුණ සැකේ අතීත අනාගත දෙකේ බුදුජානක කියනවා උබේ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. ඔය අන්ත දෙක කියන්නේ අතීත අනාගත. ඒක පැහැදිලිවම මජ්ජේ සූත්‍රයේ සඳහන් කරනවා. ඊට පස්සේ වර්තමානට ආවට පස්සේ වර්තමානේ ගැලෙන්න බෑ. මොකද ඒක සැකයක්. ඒකත් විචිකිච්ඡාවක්. ඒකත් සම්පතීත දෙයක්. ඒකත් නාදි මුච්චනයක්. වර්තමානයේ කොහොමකක් බැඳෙන්නේ වර්තමානයේකට නිකාන්තියක් හරියන්නේ නැහැ. ඉතින් ඒක බුදුන්සේ යනකොටම කියලා තියෙනවා. ඔය අතර දුන්න එක තියෙනවනේ. ඕකත් පුතේ ගඟේ එකට උනාට පස්සේ බිම තියලා ඵලයන් කියලා. අර කියනවා අනේ අම්මේ බුදුහාමරෝ දීපේකනේ. එහෙම කරන්න පුළුවන්. හැරගෙන යනකොට මම ඉතින් කැලි කැලි හැලෙන පටන් ගන්නවා. මොකද නිකන් පිටුරු ගස් ටිකක් අර එහෙම බැඳලානේ දීලා තියෙන්නේ මේ ඒකට වෙන්න හදාගත්ත මේ පහුර හැලෙනවා. සංස එතකොට අර මේ අනිතුන් කිව්ව සූත්‍ර පිටකේ පරිශීලනය කරනකොට සතිය කියන කාරණාව හැමතැනම මතුවලා තියෙනවා කියලා. ඉතින් එතකොට එතන බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සතිය ඉදිරිපත් කරලා තියෙනවා නම් ආයි සති මාත්‍රාවක් කියන එකට අපි සතියේ මහත්තාවක් කියන එකට අපි ආයුත්තේ නෑනේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ත්‍රිපිටකයේ දේශනා කළා තියෙනවා සතිය කියන එක. ඉතින් මාත්‍රාව කියන එක ආයි පස්සේ ආපු දෙයක් නේ. ඉතින් සතිය පිළිගත්තා නම් ආයි මාත්‍රාවට සතිය පිළිගන්නේ නැහැ. කවුරක්වත් පිළිගන්නේ නැහැ. මාත්‍රාවවත් පිළිගන්නේ නැහැ. මාත්‍රාව දෙන්නේ ලස්සන කොලේ කොතලා දෙනවා අර පරණ කක්ක පෙට්ට නිකන් මේකක් වගේ. හුඳු මේ තලගුලියක් වගේ. මේ කක්ක පෙට්ටෙම පහු වෙනකොට ටිෂු එකක් වගේ හැදෙනවා. දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. අපි ඒක කියන්නේ තලගුලි කියලා. අපි කරන්නේ ඒක කක්කා අලුතෙන් මැරෙන තලගුලිය වගේ එහා පැත්තේ කැරලි ටිකක් දෙන්න හදලා තල කැරලි හදනවා. තල බෝල හදනවා. ඔතල දෙනවා. මොකද නැත්තම් කට්ටිය කක්කා කියලා ගන්න නැහැනේ. ওই මාත්‍රාව කැලේ මොකක්වත් නැහැ. ඒකේ තියෙන අර රැපර් එක. ඒකට ගහන එක වටිනවා. කවුරුහරි ගැව්වනම් මං කියනවා පෑදිලියම ඔතෙන් ගහන දේ කන හරහා ගහන්න වටිනවා. හැබැයි ඉතින් මේ වෙනකොට උඹ ඉතින් කාලා ඉවරයි. ඊට පස්සේ උඹට සතිය කියන එක වළක්වන්න බැරුව යනවා. ඒ ගොඩ. ඒ කියන්නේ අර ජීවකයා උදේන් රජුරවන්න එන්නේ කියලා ඌට බේතක් ඉල්ලනවා. බේත් දෙන්න හදනවා. ජීවකයාට දන්නවා උදේන් රජුරවන්න ගිතෙල් පෙන්නන්නම බෑ. ඒ බේත ගිතෙල්. ඒ මෙයා ගිහිල්ලා කුසිරි ගිහිල්ලා හදලා ඒ ගිතෙල් එක වටේ හදලා ගිතෙල් හදලා වටේට සුගර් කෝට් එකක් දානවා. දාලා මේකේ කටේ දිය වෙනකන් තියාගෙන කියනවා. කියලා රජුරෙන් අහනවා මට හදිසි ගමනක් තියෙද්දී ආයේ ඉස්තාලින හොඳම ජවාදි කශ්‍ය මට දෙන්න ගියා. ඉතින් රජුරු අරක කටේ දාගත්තා වොන් අස්සය ගත්තා ඇරලා ගියා. ඊට පස්සේ රජුරු ගාවේ ඉන්නවා අස්සෙකුට වැඩිය දුවන්න පුළුවන් එකෙක්. රජුගෙන අන්නර කල්ලපිය මේක මට දීතෙල් කෑව මේක මට දීතෙල් කෑව කියනකොට මේ මිනිස්සේ දැන් දුවන යනකොට මේ ජීවකයා ගිහිල්ලා ඉස්නේ
ආසන ශාලාවකට රැස් කරන වෙලාව. ඉතින් අරමිනිය හති දාගෙන එනවා අස්සයාගේ වේගෙන් ඇවිල්ලිවල අල්ල ගන්න හදනවා. ඊළඟට කියනවා දැන් බලපන් ආරංචි කළා රජුන්න සනීපයි. ඉවරයි සති මාත්‍රෙන් කමන්නේ. සතියෙන් හරි කමන්නේ. මැට්ටෙන් හරි කමන්නේ බලලා මීව අල්ලන්නේ. ඒක උඹලට තේරෙන්නේ නැහැ ධම්ම ජීවිත විතරයි තේරෙන්නේ. ඒක තව ටික කාලයක් ගියාම ලෝකෙට තේරෙනවා. හැබැයි මේක මගේ නිෂ්පාදනයක් නෙවෙයි. සතිය මගේ නිෂ්පාදනයකුත් නෙවෙයි. සති මාත්‍රා මගේ නිෂ්පාදනයකුත් නෙවෙයි. අවුරුදු 40කට ඉස්සෙල්ලා මේක දකින්නකොටම විරුද්ධ වුණා මම. ධම්මික ආප්‍රෝණික මේ මොන මගුලද නෑ උපත කියන හැම කෙනාම කොට විරුද්ධ වෙනවා. එතකොට ඔක්කොම මේ සිල්පද කඩාගෙන පිස්සු කෙලින්න මම මාත්‍රාව දාලා ගමු. සතිය නම් බෑ කරන්න බෑනේ. ඔය අම්මා සති කරන්නේ කොහොද ඒ වෙලාවේ. මාත්‍රාව දාගෙන මේ ටික කාලයක් යනකොට අර මංශය අස්සයට වේගෙන් ගිහිල්ලා බලනකොට කිව්වා දැන් ගිහිල්ලා බලපන් දැනනකොට රජුරන්ට වැඩි හනිබයි. ඉතින් එහෙම ගංගොඩ වල ඉන්නවා වෙද්දු අමුතුම જાති. මේ මංශය වැඩි කරන්නේ සම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍රයට විරුද්ධව. වැඩි කරලිවල දැන් ඊට පස්සේ හරියනකොට තප්පර ගානක පමාවක් එනවා නෝක ඇතුළේ වැඩි ඉව එන ගහන සත්‍ය බොහොම ඉක්මනට ප්‍රසිද්ධ වෙනවා. හරි දැන් මට ගහපන් බලපන් ගිහිල්ලා වැඩි හනිබයි. ඔය මෙයා මේ ජෝන් මන්ස් නෙවෙයි මනුස්සයා බ්‍රයන් විස්. එයා හිප්නොටයිස් කරනවා. මේ කියන්නේ නිද්‍රා මොහොනේට ලකන ලස්සන කෙල්ලෙක් ඉන්න අවුරුදු 20ක ජීවිතේ මේ පාවෙලා. සම්පූර්ණ මිසරබල්. ඉතින් මෙයා සාමාන්‍ය ක්‍රමයකට කියනවා පොඩ්ඩක් ජීවිතේ මුල් කාලයට යන්නේ කියලා. ඉතින් බොහොම අමාරුයි මේ ගෑණින්නේ සම්පූර්ණ මේ මානසික අසහනයට පස්සේ අවුරුදු 2 ගිහිල්ලා මේක එක පාරට ආත්ම 3ක් පිටිපස්සට පයින්. පැලක පාට කියනවා වැඩේ හරි. ඉතින් කියනවා මම ඔයාට යන්න කිව්වේ නෑ මොකද බ්‍රයන් විස් කවදාකවත් පුනරුත්පත්ති පිළිගන්නේ නෑ. එයාට ඕනේ මව් කුසට යන්න. මව් කුසේ ඉඳලා අවුරුදු 6 ඇතුළත එයාට ඇති වෙච්ච පොඩි කාලේ වෙච්ච ස්ත්‍රී දූෂණ අනම්මන කණ එහෙම එකක් වෙලා නෑ. අවුරුදු ජීවිත කාල 3කට පස්සට ගියාට පස්සේ කෙල්ලට විරස කියන ඔයා වැරදි. ඔයා මං එහෙම එකක් කිව්වේ නෑ කියලා. ඊගාවේ සැරේ කෙල්ල එනවා. පුරුදු විදියට දවස් තුනකට පස්සේ ආවිල්ලා කියනවා සර් පුදුමාහාරයි. මිරකල් එකක් හිටියේ මම තිබුණ ඔක්කොම වැඩි ඉවරයි. මේ මනුස්සයාට අදහන්න බෑ. මං කිව්වේ නෑ ගිය ආත්මේ මං කිව්වේ මේ ආත්මේ මුලට යන්නේ කියලා. ඊට පස්සේ මේ ගෑණි ඇත්තටම ලව් කරනවා මේ කියන්නේ බ්‍රයන් විස්ට ජීවිතේ දෙනවා. දීලිවල මට දිගට ඒ උනාට ඔය වැඩ සර් කරන ක්‍රමේ කරන්ඩ මම දන්නවා මගේ වැරද්ද වෙලා තියෙන ආත්ම 3කට ඉස්සෙල්ලා කියලා. දවස් ගාණක් මෙයා නිද්දා වෙන්න ගමන් කියනවා සර් ඉන්නේ අසහනක නේද කියලා අහනවා. බ්‍රයන් විස් උඩ යනවා. නෑ එමෙ ඇයි සර්ට මතක නැද්ද සර්ට පුතෙක් හම්බුණා තාත් 100ගේ නම දාලා ආදරෙන් තියා හිටියේ පුතා නැති වුණාට පස්සේ කොච්චර ડિප්‍රෙෂන් එකද හිටියේ. අද සයිකියාට්‍රික් කෙනෙක් වගේ හිටියාද? හරියටම 100ගේ නමත් කියනවා මැරිච්ච ළමයිගේ නමත් කියනවා. දන්නවද ඒ ළමයා ආවේයි කියලා ජීවිතේට? සර් දන්නේ නැහැ. සර්ට පුනරුත්පත්ති උගන්ලා යන්න. මටයි තියෙන්නේ මෙසේජ් එක දෙන්න. බාර ගන්න. දැන් ලෝකේ ඉන්න හොඳම ජූ කෙනා මුලින් සුන්න පුනරුත්පත්ති උගන්වනවා. එයා ගිහේ මේ සති මාත්‍රාව දැනගෙන නෙවෙයි අන්තිම මාත්‍රාව හරහා සතියට ගිහිල්ලා කතන්දරේ කියනකොට පේනවා පබැඳුමක් නෙවෙයි කියලා. ඉතින් අර මම හිතන්නේ මට මතක ලස්සන නමක් තියෙන කෙල්ලගේ ඊට පස්සේ ඒ කෙල්ල ඒ බ්‍රයන් විස්ක ඔක්කොම චරිත කියනවා. නිද්‍රාවට ගිහිල්ලා. එතකොට මෙයා සනීපයි. යාගේ ලෙඩේ සනීපයි. සනීපෙලා කිව්වට පස්සේ ඉතින් පුනරුත්පත්ති පිළිගන්න නැති වෙන්න පුළුවන් ඕන තරම්. ජූ කෙනෙක් පිළිගන්න ඕන කම නැහැ නේ. ඒකට පරණ ටෙස්ටමෙන්තුව පිළිගන්න. පිළිගත්තට පස්සේ ඔය බිකු බෝධි කියන්නේ නැත්නම් ඥානපෝනික අහමදුරෝ කියන්නේ ජෝසප් ගෝල්ස්ටයින් කියන්නේ ජොන් කබට්සින් කියලා කියන්නේ බ්‍රයන් විස් කියන ඔක්කොම ජූස්ලා කවවම දායකවත් පුනරුත්පත්ති පිළිගන්නේ නැහැ. පිළිගත්ත 4-5 දෙනා ලෝකෙට ආදර්ශයක් ලෝකෙට උපදේශකවරු වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස සිදුවීම සඳහා අපි හිප්නොටිසම් පාවිච්චි කරයි කියනකො නිද්‍රා මොකද්ද ප්‍රශ්නේ? නිද්‍රා මොහොනේ අපි පිළිගන්න ඕනේ වැඩේ වෙලා. ඉතින් ඒ නිසා මේකේ අමාරුම කැලේ තියෙන බෞද්ධයාට. ඒ මොකද එයා අර රාමුවේ ඉන්නවා වර්තමානයේට ආවනම් කාංකාවක් තියෙන්න බෑ. වර්තමානට ආන විචිකිච්ඡාවක් තියෙන්න බෑ. වර්තමානට ආවනම් ආදිමොක්ඛයක් නැති වෙන්න බෑ. ආදිමුච්ඡති වෙන්න බෑ. සම්පසීදේ ආවන එක පාර නිවනට යනවා. ඉතින් ඕගොල්ලෝ මේ භාවනාවකදී ඕගොල්ලන්ට තියෙනවනේ මේ කාංකාවිද ටිකක් තියෙනවා. ඒ මොකටද තියෙන? ඉතින් ඕක පරණ එක මොකද්ද? දැන් එක මොකද්ද? අතීතයේ තිබුණත් එකයි අතේ වර්තමානයේ තිබුණත් එකයි. ඉතින් අසහනේ නම් තියෙන්නේ. ඕගොල්ලෝ කියන්නේ මං අහන්නේ.
අපි වර්තමානයේ මේ අසහනෙ කියලා විශේෂයක් දකින්නේ අපි පරණ අසහනෙ හොඳයි. ඒක අපේ දෝෂයක් නෑ. යන්න. හැබැයි පුතෝ මේක මේ වර්තමානයේ තියෙන කාංකාව විචිකිච්ඡාව නාදි මුච්චනේ සම්පසීදනේ අමුතුයි. ඒක තේරුම් කරලා දීලා නෑ. ඒක තේරුම් කරලා දීලා නෑ බුද්ධ ආගමේ කිසිම තැනක. බුද්ධ ධර්මයේ තියෙනවා. බුද්ධ ආගමේ තියෙන පුළුවන් තරම් මේ වර්තමානට එවොත් නම් හරි වර්තමානට ආව දුක නැති වෙනවා කියන මොන පිස්සුද? දුක නැතිවීමක් එන්නේ නැහැ. අසහනේ වැඩිවීමක් සිදු වෙනවා. ඒකට කියනවා ඉරිටේෂන් වැඩි වෙනවා කියලා. ඒකට කියනවා සිංහල වචනයක් එනවා ඉඳලා හිටලා මගේ ඔළුවට නැති වෙනවා මේ වෙහෙස කර තත්ත්වයක් වෙනවා. භාවනා කරන එකනට සාමාන්‍ය කෙනාට වැඩිය හරිම වෙහෙස කරයි. හැමදේම පෑරිච්ච නියම් පාදපු අනමුඛය වගේ රිදෙන්න ගන්නවා. ඉතින් ඒ කට්ටිය කැමති ඊට වැඩිය අනාගත එකක් ටිකක් අතක ගයින්ද අතීත එකක් ටිකක් අතක ගයින්ද ඒ කියන්නේ කොහොම කරුවත් කක්කනේ වර්තමානෙත් කක්කනේ. හැබැයි භාවනා කරන එක නම් වර්තමාන කක්කාවෙන් අතීත අනාගත කක්කාව වෙන් කර දැන ගැනීම කියලා දෙන්න තේරෙන්නේ නැහැ. උණු උණු කක්කා. උණු උණු චු. එතනයි ප්‍රශ්න තියෙන්නේ. කක්කාවේ චු වල නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ උණු උණුවේ තියෙන බඩු වල ඒකේ තියෙන අපි කියන ඒකේ නෑ සංකල්ප නෑ. ඒ කියන්නේ කක්කාවට කොරෝනා වෛරස් ඇවිල්ලා නෑ තාම. උණු උණු බඩු. අන්තර්ජාලයේ සතිය කියනකොට සති මාත්‍රය කියලා දැම්මම පස්සේ සතිය හොයන්න යනවා නේ. සති මාත්‍රය කියලා දැම්මම සතිය හොයන්න යනවා. සතිය හොයනවා කියන එක සම්මා වායාමයේ වෙනවා. සම්මා වායාමයේ විහිසීම නිසා යා සතිය පිළිබඳ මහා දැනුම් සම්භාරයක් එයාලට ඇති වෙන පටන් ගන්නවා. නැත්නම් යාට ඒ සතිය කියන විතරක් තිබුණොත් හොයන ප්‍රමාණය සොයන ප්‍රමාණය වෙනදට වැඩි උනන්දුවක් ඇති කරගන්නවා. ඒ නිසා ජෝසප් ගෝල්ස්ටයින් කියලා තියෙනවා සති මාත්‍රේ වඩන්න සතිය තියෙන්න ඕනේ කියලා. සති මාත්‍රේ නිසා සතිය වැඩනවද සතිය නිසා සති මාත්‍රේ වැඩනවද කියලා ගත්තොත් මේ දෙන දේ ඥානපෝනික හමුරුද්දේ බාර ගන්නෙම සංසාරේ සතිය ගෙනාවු කෙනා. යාට තේරෙනවා මේ බීකොන්න බඩු මේ ඇඩ්වර්ටයිස්මන්ට් නෙවෙයි යන්නේ බඩු ෂුවර් කියලා. ඉතින් යා සතිය අමුතු පැත්තකට යොදවනවා මේක සති මහත්‍රා මාර්ගෙද ඒක හොඳයි. අලුත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අලුත් නමක් දාලා තියෙනවා. මාකටිං පාරක් තියෙන්නේ. බඩු එකමයි. ඒ සති මාත්‍රාව මතු කරන්න අවුරුදු 60කට ඉස්සෙල්ලා ඥානපෝනික ආහඳුරන්ට පහළ වෙච්ච කල්පනාව සතියේ බලමහිමය ඒ කියවන පළවෙනි කොටම නෑ මට ඒක තමයි ඉස්ලාම ධම්මික ආහඳුර බාර දුන්නේ කියවපන් කියලා පොතකට මට පුදුමයි. ඒ වගේම මට හරි මේ වෙනසක් දැනුණා මේ වර්තමාන දුකේ තියෙන මේ නැවුම් ගතිය. අතීතයේ දුකේ නෙවෙයි වනේ අතීත දුකිත අපි ගම් වල ඉපදිච්චාම අහන්න දෙයක් නැහැ නේ. මුළු ජාතකයේම අතීත දුකක් නේ. අනාගතයේ දුක නැති වෙයි කියලා හිතනවා. මොකද ඒක විශ්වවිද්‍යාලේ හිටියේ මට ලස්සන මන් ලිව්වා සරසවේදී සුරංගනා කුමාරියෙක් මට ලැබියෝ. මා යන මග පාන් කිරිත්තනේ අනේ පාහරා ඉන්න. මං ගෙදරින් යනකොට අනේ හුණු කෑ ගහන්න එපා. අනේ මට විශ්වවිද්‍යාලයට ලැබේවා. අනේ මට සුරංගනාවියක් ලැබේවා. කවිය ලියලා තමයි විශ්වවිද්‍යාලෙ ගියේ. දැකවරියක් දැකේ යකෝ. ඒක වෙනම කතාවක්. හැබැයි සතිය දැක්කා. සතිය දැක්කට පස්සේ මේක අමුතුයි. මට කවුරුත් කියලා දෙන්න ඕන කමක් නැහැ දුක කියන්නේ මොකක්ද කියලා. දැන් උනත් මම හරි කැමතියි දුකට. මම මේකට පැමිණි දුක් කරගන්නවා. බොහොම සතුටින් බාර ගන්නවා. පාංශකුලයට මම හරි කැමතියි. විසිකරපු බඩු වලින් පාවිච්චි කරන්න කැමතියි. චූ වලට හරිම කැමතියි. කක්ක වලට හරිම කැමතියි. මම දන්නවා ඒකේ තියෙන මේ සෝස් එක. ඒක බුදු කෙනෙක් කියලා තියෙන එකක් කිව්වට පස්සේ මට බුදුහාමුදුරන්ට ඕගොල්ලන්ට වැඩිය වෙනම වඳින්න පුළුවන් බුදුහාමුදුරන්ට. මේ බුදුජානක මේ ලෝකෙ නැති නිකන් සෝබනයක් ගෙනලා දුන්නා නෙවෙයි පැමිණි දුක පෙන්නේ. ඉතින් මේ වර්තමානෙට එනකොට කාංකාය විචිකිච්ඡාව නාදි මුච්චනේ සම්පසීදනේ එනවයි කියලා මේ කියලා තියෙන කතාවේ මට පැයක් කතා කරතයි දෙකක් කතා කරතයි. මොකද මේ ඔක්කොමලා හිතනවා සතියට ආපුවාම වර්තමානට ආපුවාම දුක නැති වෙයි කියලා. නෑ දුකේ අර ටිෂු පේපර් එක ගලවලා මේක කක්ක බෙට්ටක්මයි පොඩ පුස්කාලා තියෙන තලගුලියක් නෙවෙයි. ගන්නේ තලගුලියක් කියලා. ඉතින් ඒක පිළිගන්නලා දෙන්න පුළුවන් නම් ඉතින් මං කියනවා මගේ ඒකට මම දෙන අර්ථකථනය තමයි මේක බාරගත්ත කෙනාට නිවන නොලැබුණත් නිවනක සැපක් තියෙනවා. දැන් මම දන්නවා මේ අතීත දුක එනකොට කියන ඕනේ නැහැ. මයි ළඟ දැන් ඇති වෙන දුක තියෙනවා මයි ළඟ. බාල්දිය පිරීලා තියෙනවා. අනාගතේවත් එපා මේ තියෙනවා. කාටවත් ඇවිල්ලා මට කාටවත් මොනක්වත් දෙන්න වෙලාවක් නැහැ. මොකද බිසි. තියෙන්නේ මොකේද වර්තමාන දුකේ. අනේ වර්තමාන දුකේ වටිනාකම කියලා දෙන්න අම්මලා තාත්තලාට බෑනේ. ගුරුවරයෙකුට කවදාකවත්ම බෑනේ.
බෞද්ධයෙකුට කවදාකවත් කරන්න බෑනේ. බෞද්ධය කියන්නේ බුදු අම්මේ වර්තමානට ආව ගමන් සියලු දුක් නැති වෙලා යනවා. මේ හීනකින්වත් දැකලා නැහැ. වතුරටවත් බැහැලා නැති උගන්නන කට්ටිය මේ කියන්නේ. එමේ දුක දිදුලනවා. ගොජ්ජ දාගෙන එනවා. ඉතින් අහනවා අයියෝ ඔකද දුක කියන්නේ. ඕකන අපි ඔයිට වැඩි කාලා තියෙනවානේ. ඕමද දුක් කාලා තියෙන්නේ. ගූ කප්පරක් ආපේ ගාට මඩ පුවක් ගෙඩියක් ගානක්ද කියනවා. අපි කප්පර ගණන් කාලා තියෙන. කප්පරකට පුවක් කියලා. ඉතින් මේ වර්තමාන දුක මොකද? නිකන් අර ගිරියාගම කරුණක ගෙඩිය කැපවලු පට්ටස් ගාලා එක දතක්වත් නැතුව. දත් ඔක්කොම වැටිලා රජුරු ගාවට ගිහිල්ලා කරුණක ගෙඩිය කැලු කට්ටස් ගාලා රජුරු හොල්මල්ලු. අපිට මොනවද දුක? මේ දුක වර්තමාන එකත් කකා අතීත එකත් කකා අනාගතයේ එක වර්තමාන නම් බෑ අප්පා ඔය දුකමයි අප්පා කියනකොට මට බෑ තමයි. මොකද ඒගොල්ලෝ ඒ මයින්ඩ් සෙට් එකේ නෑ. ඒ උප්පත්තියේ නෑ. ඒ නිසා මම කියන්නේ සති මාත්‍රාව හරි කමන්න සොයා බලන්න පාළිය කුටි කියන්න වගේ යන්නේ ගෙනාපු පරණ ගෙනාපු ගතියක්. ඒක ආසයන්සු කියනවාද අකුසලයක් කියනවා කුසලයක් කියනවාද දන්නේ. ඒ තේරෙනවා දැන් මේ බඩු මේ 9ට විකුණනවා නම් බඩු ෂුවර්. ආශ්‍රේසන වලට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කමටහන එක මේ දැන් සතිය ගැන කියද්දී ඊළඟට මේ ඒ සතිය වඩ아가න යන කෙනෙක් ඊළඟට ඒ සම්පජන්ණයට මාරු වෙද්දී මේ ඒ සිහිය ඒ වර්තමාන මොහොතේදී අර එන දෙයට මුහුණ දෙන්න සූදානම් වෙන ගතියක් මේ ඒ කෙනාට අත්දකින්න පුළුවන්. කියන්නේ ඒ වර්තමානයේ තියෙන දුක කොහොමද මේක වෙනස් කරන්න බෑ. මේක විපුණාමයටපත් වෙනවා. එන දෙයට මුහුණ දෙන ගතියක් තියෙන ඒ සම්පජන්ණත් එක්ක අර මේ හරියට මේ සක්මනේදී මේ අර හැරෙද්දි සිහිය පිහිටනවා වගේ. ඒ වගේ මේ දැන් එතකොට ඔය අපි ඒ වගේ දැන් සතිය වඩ아가න යද්දී ඒ සිහිය මුල් කරගෙන තමයි මේ හිතේ සමාධියක් වැඩෙන්නේ. නමුත් අර එකම අරමුණකින් මේ උත්සාහ ගන්නව නෙමෙයි අරමුණු ගොඩක් එක්ක ඒ කියන්නේ මේ සමාධියක් වැඩෙද්දී ඒක නිකන් අර ඊට වැඩිය ගොඩක් හිතට වෙහෙස ගතියක් දැනෙනවා. අර එකම අරමුණක් අරගෙන මේ ඒ අරමුණේම හිත පිහිටවලා සිහිය වඩද්දී මේ එච්චර වෙහෙස ගතියක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ දෙකෙන් වඩාත්ම මේ අර මොකද ආර්ය පරිණිස්සර සූත්‍රයේත් මේ අවසාන කියලා තියෙන ධානා මට්ටම් 4 පිළිබඳව මේ ඒ නිසා මීට වඩා පහසු විදිහක් මේ ඔය කියන්නේ සතිය සහ සමාධිය අතර වෙනසයි කතා කරන්නේ. ඒ දෙක වෙන් කරගන්න අපි ඊයේ ගිපාරද කොහොමද හොඳ සාකච්ඡාවක් තිබ්බා. සතිය සමාධිය අනිවාර්යෙන් පටලවාගෙන තියෙන මුළු සති පාසලම. හැබැයි ඊට සති මාත්‍රේ මාර්ගේ විකුණන වගේ කම්මන් නැහැ ඉතින් ඒක දිගේ හරි කට්ටිය ටිකක් යනවනේ. ඒක නිසා මම කරබනේ ඉන්නවා. හැබැයි මට තේරුණා පොඩි ළමයින්ගේ ෆීඩ්බැක් එනකොටම ෆැසිලිටේටර්ස්ලා අගේ කරන්නේම පොඩි ළමයට සමාධිය ආපු වෙලාවල්. ඒ කියන්නේ උගන්වන ගුරුවරයා ෆැසිලිටේටර්වත් දන්නේ නැහැ සතිය සහ සමාධිය දෙකේ අතර වෙනස. ඒක ලාභෙට හිටලා තියෙන දැන් අපිට. සමාධි මාර්ගයෙන් හරි ගමන සතිය වඩනවා. මේ සමාධිය ආතල් එකක් තියෙනවා. සතිය මොකුත් නැහැ. සතිය තියෙන්නේ ඔය කියන කාංකාව තියෙනවා, විචිකිච්ඡාව තියෙනවා, නාදි මුච්චනේ තියෙනවා, නැත්නම් සම්පදාදනේ තියෙනවා. ඉතින් මේ කබලේ හිටපුවාම මොකෝ ලිපට වැටිච්චාම මොකෝ. ඒක මේ සම්පජඤ්ඤාවට පස්සේ ඉන්නවා යකෝ දැන් ඉතින් රජ වෙලානේ ඔටුනු පණන් රජ කෙනෙක් එන හරියක් එන්නේ දුක ඉතින් අපි ලෑස්තිනේ. ඒතර හිතේ සමාධියක් එහෙම අපේක්ෂාවක් ඇත්තෙම නෑ. ඒකට ඒ බය තියෙන ආතල් එකක් තියෙනවානේ. එන දෙයට මම ලෑස්ති කියලා ඒකට ක්ෂණික සමාධි කියනවා. ක්ෂණ මාත්‍ර සමාධිය. අර වගේ අර්පණා සමාධියක් හෝ අරමුණක එකම අරමුණක හිත තබා ගැනීම ඒකෝදි භාවයක් නෙවෙයි. එනේන අරමුණේ සමාධිගත වෙනවා. ඒක හරියට බිමතිගේ බැලන්ස් එකක හිටගෙන ඉන්නව නෙවෙයි පෙරලෙන බැරල් එකක උඩ ඉඳගෙන බැලන්ස් කරනවා. බැරල් එකත් කැවිදිනවා මාත් ඇවිදිනවා වැටෙන්නේ නැහැ. එතනක් තියෙනවා එකලසක්. එතනක් තියෙනවා සමතුලිත භාවය. එහෙම නැත්නම් අපි තනි රේල් පීල්ල යනවා වැටෙන්නේ නැහැ. පොළවේ යනවා වගේ තනි පීල්ල තියෙන අඟල් 4යි. අතරකුත් නැහැ ඇත්තටම. ඒතකොට තියෙනවා මේ කරලා පොඩි එකක් ඇවිදින්න වගේ යනකොට ඒත් බැලන්ස් එකක් තියෙනවා. එතන සමතුලිත භාවයක් තියෙනවා. පොළවේ ඇවිදිනවා සමතුලිත භාවයක් තියෙනවා. මේ සමතුලිත භාවයේ දෙකේ කොයි එකද වඩා කුසලතාවය, කොයි එකද වඩා සිද්ධි බහුල, කොයි එකද වඩා රැඩිකල් වාදී කියලා හෙවොත් මොකද්ද කියන්නේ? පෙල්ලියත් සතිය පිහිටන. ඉතින් උඹ ඉතින් ඔය කියපේකට විරුද්ධවනේ දැන් ඔය කියන්නේ. නෑ මේ අර සාන්න සිස්සලා කිව්වනේ මේ ආර්ය පරිේශන අනාර්ය පරිේශන කියලා මේ කලින් කිව්වනේ මේ නෑ උඹ වරද්දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මිච්ඡත්ත සම්මත්ත කියන මේ වචන දෙක මිච්ඡත්ත නියතෝ
රාශි සම්මත්තනේසු ආර්ය පරිශන කතානේ මොකද මේකේ ලියලා තියෙන වචන ටික මට උනා මම දැන් එන්නේ ඉස්සලා ඊමේල් එකක් ආන්සර් කරා. ඒකේ ලියලා තියෙනවා ඔබ වහන්සේ කියලා තියෙන විදිහට මේකේ මේ මිච්ඡත්ත භාවයේ සම්මත්ත භාවයේ කියලා මම කෝ මේ වචන පටලවන්න එපා. පැටලිචා ඔබට වෙන වැඩේ වෙනවා. හරියට මේ යකුරු ටික තියෙන්න ඕනේ. ඉතින් මමත් කියනකොට මම ඉතින් කියවිලා නැහැ. ඉතින් මට වැදගත් මේ සාකච්ඡාව ඉන්නේ එක්කනා එළියෙ තුනට මුදියන්සේලාගේ කියන කවුරු හරි මට උදව්වක් කරලා දෙන සාංශ කීපයක උත්තරේ මේකයි. ඔබ වහන්සේ කියුවේ මේ මිච්ඡත්ත සම්මත්ත. ඒක මේ සම්මානියාම මිච්ඡානියාම නෙවෙයි. ඒක වෙන්නේ නියත් තත්ත්වයක්. ඒකට අනියතෝ රාශියට වෙනස් කතාවක්. ඒ නිසා මේ වචන අපිට හරියට එව්වයිදී හරියට උච්චාරණයේ වචන අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියන්න වෙනවා. නැත්තම් උඹ ඉතින් පොඩි එකා නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ පැත්තට වෙනේ බුබ්බන්න එන්න එපා. මම පොඩි කියලා බලන්නේ නැහැ ලොක් කියලා බලන්නේ නැහැ. ගහන්න පටන් ගත්තා මම හරස වෙන්න බෑ කොහොමද? අවසරයි සයන්ස්. පොඩි ප්‍රශ්නයක්. ඔව් අපිට එනවා තව ප්‍රශ්නයක්. සයන්ස් දැන් මේ මොහොතේදී පෙලීම කියන එකයි අසහනය කියන එකයි කියන එක තේරෙනවා. ඒ අතීතය අනාගතයේදී අසහනය පෙලීම සැකය තුනම තියෙන බව තේරෙනවා. ඊට මේ මොහොතේදී මට තේරෙන්නේ සැකයක් කියන එක ඒතර තේරුමක් නැහැ. මොකද දැන් අපිට දැන් හුස්මක් කියන එක ආශ්වාසයක් කියලා නම් කරොත් එතන සැකයක් එන්න පුළුවන්. ප්‍රාශ්වාසයක් කියලා නම් කරොත් සැකයක් එන්න පුළුවන්. දැන් මේක කොන්ක්‍රීට් කණුවක් කියලා නම් කරොත් සැකයක් එන්න පුළුවන්. එතකොට ඒක තදයිද අර හැම ඒවත් එක්ක. නැත්නම් මේක නිකන් දැනීමක් විතරක් කියලා ගත්තොත් මේ මොහොතේටම ඇවිල්ලා. එතකොට සැකයක් එන්න අවස්ථාවක් නෑ. ඒකේ සැකේ ඉන්නේ මෙහෙමයි. අපි යමක් දිහා බලන්න පුරුදු කරනකොට ඒ බලන ක්‍රමේ සටහන පේනවා, ආකාර පේනවා, ස්වභාව ලක්ෂණ කියලා කියන තුනක් තියෙනවානේ. ඉතින් මෙහෙම තුනක් තියෙනවා කියලා අහලා නැති කෙනා ඒක පිළිබඳව සැක කරනවා. ඊට පස්සේ මට දැන් පේන්නේ ආධුනිකයන් මේ සටහනද. ඒකට ආකාරය මොකද්ද? ස්වභාව ලක්ෂණ මොකද්ද? නෑ මේක සටහන නෙවෙයි ආකාරය. ඒකට මම ඒතකොට ආයතරයක් සටහනට යන්න ඕනේද? දැන් මේ වගේ ප්‍රශ්න මයි ළඟ තියෙනවා 10ක් 15ක්. ඒ කියන්නේ මේ තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායතන මේ බලපු දේ සටහන පිළිරසේ ආකාරය පිළිකාට ස්වභාවයි. මෙයා කියනවා මට මොකක්වත් නැතුව මට මෙතන කණුවක් නැහැ. නම් කරන්න ඕනේ නැහැ. ඒකට එයාට සටහන් ආකාර ඕනේ නැහැ. ඉතින් එතන තියෙන සැකේ. එතන මේ අතීතයක්වත් මොකක්වත් නෙමෙයි පේන දේ පිළිබඳව මම ඉන්නේ සටහන මට්ටමේද ආකාර මට්ටමේද ස්වභාව මට්ටමේද සන්තති මට්ටමේද සම්මත මේ සාමාන්‍යද කියලා බුද්ධාංකාරී විතරයි සැකේ තියෙන්නේ. තේරෙනවද මන් දන්නේ? බුදුට ඇහිලා තියෙනවනේ මෙන්න මෙහෙම ගමනක් තියෙනවා. මම ඉන්නේ සංකාරූපෙක්ඛා ඥානේද? මම ඉන්නේ උද්‍යප්පේ ඥානේද? මම ඉන්නේ බලෝද්‍යප්පේ ඥාන. බරපතල ප්‍රශ්නයක් මොකද? ගෙදර ගිහලා කියන්න එපා වදේ ගෑනිට මේක මේ මෙච්චර දවස් 10ක් භාවනා කරලා ගෙදර ගිහලා නිකන් කියන්නේ. ඉතින් අර ඒ වචනවල පුදුමාකාර පටලවිල්ලක්. ඒක නිකන් මේ උගුරේ සතපහේ කාසියක් වගේ එකක් කෙරෙච්චාම අන්නේ මේකක් බෞද්ධයාට තියෙනවා. ඒ තියෙන්නේ මේ ප්‍රතිපදාව හරියට දන්නේ නැහැ. ඒ කියන්නේ තියරි එකයි ප්‍රැක්ටිස් එකයි ගලපන්නම බෑ. ආයික දෙකක් නැහැ. ගැලපෙනකොට වැඩේ ඉවරයි. ඒක හරිම අසාධාරණයි. ආධුනිකයා පැත්තේ හරිම අසාධාරණ විදිහට තියෙන ඉතින් මනස අහනවා. මම දැන් කරලා තියෙන්නේ මේ මටත් මේක උත්තර දෙන්න බෑ. කරුණාකරලා සුනන්දානන්ද සාංශේ පොඩ්ඩක් අහලා බලන්න. එම් බැරනම් ඇවිල්ලා මේ ධම්ම සුබද්ද සාංශික අහලා බලන්න. මට ධම්ම චන්ද්‍රතාමස කියවන්න හිතෙන්නේම නැහැ. මොකද්ද ඊර්ෂ්‍යාවක්ද වෙන්නේ ඇති. අර දෙන්න දානවා. එහෙම නැත්නම් ඊට කමල්ට දාලා බලන්න කියලා. මොකද වෙන කෙනෙක් ඒක කියනකොට තේරෙනවා. මොකද අර කෙනාට තේරෙනවා මේ මම දැන් ස්වාමීන් වහන්සේ සටහනේද ඉන්නේ. එහෙමනම් ආකාර බලන්නේ කොහොමද? මම දන්නේ නැතුව ආකාරයට ගිහලා තියෙන මම සටහනට යන්න ඕනද? සාංශමය ස්වභාව ලක්ෂණෙද ඉන්නේ. එහෙනම් සටහන් ආකාරයට පහු වෙලාද? ඉතින් දැන් කියලා දීපන්කෝ. ඒ කියන්නේ ඉගෙන ගන්න හැමදේම කරදරයට ගන්නවා. ඉතින් එතකොට කියන්න බෑ සැකයක් එන්නේ නැහැ කියලා. සැකයක් එනවා. ඒකත් සායනත අරව දැන්න ගන්න ඕන අර ඥානෙට යන්න ඕන නිවන් දකින්න ඕන කියලා වගේ ඒකත් ඌමනාවක් තියෙනවා නම් ඒක වර්තමානයේ ඊට තියෙනවා. ඒකට වර්තමානයේ ඒක පියාපච්චා උප්පජ්ජති නැත්නම් තණ්හාපච්චා උප්පජ්ජති නැත්නම් ආහාරපච්චා උප්පජ්ජති කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන මේ තුනම අපිට වාසියට ගන්න පුළුවන්. ඒක පිළිබඳ ඇති ආසාව නිවන් දකින්න තියෙන ආසාව සටහන් ආකාර දැනගන්න තියෙන ආසාව ගහන්න බෑ. මේකදී අපි අටවපු පාටවපු අදාහනයක් නේ ඒක. භාවනා කරන්න යෑම නිසා පටවන දෙයක් නේ. ඉතින් ඒ භාවනාවත් එක්ක තර්ක ඥාන සහ තියරි එක ගැළපිලා එනවයි කියන එක හරියටම මල පෙපෙනකොට ඉරපෑයියා වගේ. ඒක කලාතුරකින් වෙන්නේ. ඒ දෙක අතර උරස්පර වෙනකොට ආයුව සටහන් තියා ගන්නවා. අරයට කියනවා මෙයාට කියනවා. ඉතින් මයි ළඟට හරියට එනවා. ඉතින් දැන් මයි ළඟ වෙලා තියෙන්නේ ඒ කට්ටියට නිකන් මල්ලෙන් ගහන සයිස් එකට ඇවිල්ලා තියෙනවා. මම කියන ඔය ප්‍රශ්නේ මෙයාට දාමු.
දැන් මං හිතන්නේ ප්‍රශ්න වලට නම් ටිකක් දාන්න. මේ ප්‍රශ්නේ සියාරා ප්‍රශ්නේ. මේ ජීව ප්‍රශ්නේ අරගේ ප්‍රශ්න මේ ප්‍රශ්නේ කියලා ඇත්තට මේ මනස වෙන එකක් වෙන්න දිහන්න ඇත්තේ. නැත්නම් අර ප්‍රශ්න දැම්මම පස්සේ මල්ලෙන් ගහගෙන යන්න පුළුවන්. භාවනා කරනකොට එන ප්‍රශ්න වලට මේ ගුරුවරයා පැහැදිලි පැය 24ම ඉන්න ඕන ඔන්නියමක් ගෙච්චෙත්. ඒ යෝගාවචර බයිනෝ නැත්තම් ඔබ වහන්සේලා මේ පිස්සු ඇද්දල් ඉවරලා බලන්නකෝ. මේ අපිට කතා කරන ඔබ වහන්සේ වැසිකිලි ටිකල කරන්න බෑ. වැසිකිලි ඉඳලා ෆෝන් එක පාවිච්චි කරලා ෆෝන් එකේ කතා කරන්න. අල්ලි නීති දාන්නේ. වෙන්නේ බා බැරි වෙලාවත් කර්මස්ථානාචාර්යවරයෙක් හොඳින් කියන්නේ. හොඳටම ගෙවන ජොබ් එක. ඇහෙන ගෙවනවා. හැබැයි කිසිම කෙනෙක් කොච්චර ආදරේ තිබ්බත් අනුකම්පාවක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ දැවෙනවා උදා මේ බාහ්‍ය කියනවා සංස පින්නපාති කියවට බණ කියන්නේ නැති වෙන්නේ ඒක වෙන්න පුළුවන්. ඒක හරි ඒක වෙන්න පුළුවන්. හැබැයි මම මැරෙනවා ගියා මොකද කරන්නේ? මොකද කරනවා එක කිව්වා බෑ කියනවා දෙක කියනවා බෑ කියලා මම දුන්නා තමයි කියනවා. මැරෙනවා මොකද කරන්නේ? මම හිතේ පාත්‍රේ වැත්තක තියලා අර උට දෙකක් කියනවා. ඉතින් පුළුවන් ද බුදුහාමුදුරු ගාඩ කියලා අපිට මේ හෙට්ටු කරන්න උගේ තියෙන උත්සන්න භාවයනේ. උට කියන්නේ දවස් 27ක් පයින් එලා දවස් 3ම 24ම දවස් 3 බුදියාගෙන තියෙන. උගේ යාළුවා කියනවා බ්‍රහ්ම ලෝකෙන්ලා පිස්සු යකෝ තෝරෙන් දැකලා නැහැ. අනේ නිවන් දකින්න කෙනෙක් නම් ඉන්නවනම් ඵලයන්. අන්න අතන ඉන්නේ කියලා. ඉතින් මේ දැක්කට පස්සේ එයා කියනවා මේ අපි පින්ඩ පාත යන වෙලාව. ඉතින් අමරසෙය යනවා පොඩි කොල්ල අන ගහන ඉංග්‍රීසි උගන්නන්න. ඉතින් ඒක දුවනවා ගහ වටේට ඉංග්‍රීසි නම් බෑ කියලා අරු කණින් අල්ලගෙන යනවා උපැන්නලා යනවා. මහත්තයා ගාඩ කියලා කියනවා මහත්තයෝ. ඉතින් කියලා බලනකොට ඒකේ තියෙනවා ඉංග්‍රීසි උගන්නන්න ලැබේ, හරකොණ්ඩක හාඩම් ගසුන් ලැබේ, බෝඩ් ගොඩක් දාලා තියෙනවා. මහත්තයා නැහැ. මහත්තයා කතාලා කියනවා අනේ මහත්තයෝ මෙතෙන් එනකම් මේක අල්ලගෙන ආවා. මේ පැන්නනේ. අනේ නාස්ලන්නියෙන් අල්ලගන්නයි කියනවා. එයා හිතන්නේ ලාඩම් ගන්න කියලා. ඉතින් ආවිල්ල වල දැන් කොල්ල සූප්පුවක් බොනවා. අර කවුද අනිතර මහතෙක් කන? බර්ටි. ඌ සූප්පුවක් බොනවා ඌ බෑ කියලා ඉංග්‍රීසි කරා. ඒතකොට මහත්තයා කියනවා මේ අද ළමයි බාරගන්නේ. අද සිකුරාදා. දැන් මේ බොහොම අමාරුවෙන් කොල්ලද ඊට උදේ අර රුපියල් 100 කොළ 3ක් විතර තියලා මහත්තයා මම පොඩි තෑග්ග දෙනවා. එහෙම තෑගි කියනවනම් සිකුරාදා වුණාට ප්‍රශ්නයක් නැහැ කියනවා. එහෙම නැති සලකපනේ අපි ගමේ කට්ටිය. ඔය කර්මස්ථානාචාරයට දාන ප්‍රෙෂර් එක ඔය කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා කර්මස්ථානාචාරයට විශේෂ ලාභයක් තියෙනවා. heart attack වෙලා අකාලේ තමයි මැරෙන්නේ. මොකද දෙන ප්‍රශ්න දෙන්නේ gediya පිටිම උණුවේ දෙන්නේ. ආයි කිසිම කෙනෙක් මොහොතක්වත් පමා කරන්න කැමතිත් නැහැ. අව탁සර කියන්නේ ඇල්මරන්න කැමතිත් නැහැ. gediya පිටින් දෙනවා. ඒ නිසා කවුරු දුකක් වින්දත් ඒක අපේ දුකක්. මොකද එයාගේ මේ පඳුරු ඔප්පු කරනකම් ඒ කියනකම් එයාට ස්පාසුවක් නැහැ. ඒ නිසා ඒ පැය 24ම ජොබ් එකක් දවස් 7ම ජොබ් එකක් මාසේ දවස් 30ම ජොබ් එකක් අවුරුදු 365ම ජොබ් තවරත් අවුරුදු මාස දවසට පැය 18ක් කවදාකවත් බටා ක්ලේම් කරලා නැහැ ඕවර් ටයිම් ක්ලේම් කරලා නැහැ කර්ෆියු නැහැ වැඩ. ඒ නිසා ඒ දුක මේ ඒකට සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ මේ ඔය සාමාන්‍ය මනුස්සයට ගෑණියෙක් තියාගෙන පවුලක් කරන දුක නෙවෙයි මේ කතා කරන්නේ. ඊටදී බොහෝ වෙනස් එකක්. මුළු මානවයාගේ දුක. ඉතින් වර්තමානයේ දුක ඇත්තටම කියනවා නම් අතීත අනාගතයකට වඩා පොඩ්ඩක් වැඩි. තමා වෙන්නේ එහෙම කිව්වට ඒකල කියන්නත් බෑනේ මේකට වරෙන් කියලා. මේ ගේමට කැමති නම් වරෙන්. සොමියට වරෙන් පුතා අගලු දාලා නෑදර. මේක සුමි අයියාගේ ගුණය අයියාගේ බජවු දාන කාමරේ. ඒ කැමරා කටාලා ඕන කෙනෙක් අපි බාර ගන්නවා අගලු දාලා නෑ එන්න ඇතුළට. හැබැයි වලියට සොමියට බරයි. නිකම්ම නිකන් ඇවිල්ලා මේක ගුණයි කාමරට ඇවිල්ලා බුදියන්න එන්න එපා. ඒ නිසා භාවනාවට එනවනම් එන්න කියන්නේ හොඳටම දුක තේරුම් ගත්ත කෙනෙකුට. කෙසේ නමුත් කියන්න තියෙන්නේ වර්තමානයේ පැමිණලා සත්‍ය පිහිටවලා සාර්ථක වෙච්ච කෙනෙකුට ඔය කියන තියෙන විචිකිච්ඡාව මේ කාංකාව සම්පසාදනය නාදි මුච්චති කියන එක එයාට ඒක නිකන් තේකට හකුරු වගේ. මේ සියලු දෙනාගේම දුක අතට අරගෙන තමයි නිතරම තියානින්නේ. ඒකෙන් මග අරින්නෙම නැහැ. දිවේලෙම දුකේ ජීවත් වෙන්නේ. අර අනික් කෙනා නම් ඔය ගංජා සුරුට්ටුවක් බීලා, සිගරට් එකක් බීලා, චූයින් ගම් එකක් හපලා මොනවා හරි කරලා මේක පොඩ්ඩක් එහෙම කරගන්න මේක නෑ. වර්තමාන දුක මේ it's a current, it's dynamic. ඒකට කියන්නේ dialectic. නිතරම තියෙන එක. ඒකම ජීවත් වෙන්නේ. ඒ නිසා හිතන මේ නිකන් හටියට මේ ඩයිනමෝ එකක් වගේ. ජල විදුලි බලාගාරයක් වගේ. දිගටම විදුලි උත්පාදනයක් තියෙනවා.
මේ කමල්ට ප්‍රශ්නයක් තියෙනවායි කියලා මෙහෙන් මේ සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ පෙරක දෝරු භාවයෙන් පෙනී හිටියෝ. එහෙමයි සායන්ස ප්‍රශ්න එකක් නෙවෙයි ප්‍රශ්න පහක් තියෙනවා කියලා කට්ටිය අත උස්සගෙන ඉන්නවා ගොඩක් වෙලා. අත පල්ලයට දාන්න කියලා. පව් පතර දින ඇති. හරි කමල් දෙන්න ෆේවරිටිසම් අනුව අපිට තියෙන විනාඩි 5 6ක විතර කාර්යයක් කමල් තෝරන්න මේ කවුද කාටද දෙන්නේ කියලා එක මට කරන්න අමාරුයි. ඔයා දන්න කවුද ඉස්සලාම අතිස්සුයි කියලා. හරි සායන්ස. එහෙනම් මම ඉස්සෙල්ලාම දිනුක්ෂට දෙනවා. දිනුක්ෂ මයික් එක ඔන් කරලා ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ බෝධි ධර්මදේශනාවල සඳහන් කරා භාස්කරෙන් ඉඳලා දිනේ අඥානුපේක්ෂාව කියලා. මමත් ස්වාමීන් වහන්සේ මගේ භාවනා අධ්‍යක්ීමක් සතිසම්පජානනයට සම්බන්ධ කරලා ප්‍රශ්න කුභාන්සයෙන් හෙව්වා. ඒකට බෝධාන්සේ සඳහන් කරා අර සමස්තය තුල නැත්නම් අර බුද්ධ තුල සිටීම අඥානුපේක්ෂාවක් කියලා. ඊට පස්සේ කොටස් කඩ බැලීම රිඩක්ෂනිසම් එක බැලීම පිස්සුවක් කියලා සඳහන් කරා. කියන්නේ දෙක බැලන්සින් කරන එක ගැන ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. ඒ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් අර කටුකුරුන් ස්වාමීන් වහන්සේ එක ධර්ම දේශනාවක සඳහන් වුණා නිවෙන්නේදී ඥාන සම්පයුක්ත උපේක්ෂාව. ඒ ස්වාමීන් වහන්සේ මට වහන්සේ අදහස දැනගන්න ඕනේ අඥාන උපේක්ෂාව හා ඥාන සම්පයුක්ත උපේක්ෂාව කියන එක අදහස් කරන්නේ මොකක්ද කියන විදිහට ඔක්කොම දැනගන්න පුළුවන්. ඔව් අඥාන උපේක්ෂාව කියන්නේ ප්‍රශ්නේ පැන යාම. මට මේ වැඩි අරක තියෙනවා මේක තියෙනවායි කියලා මේ සතියෙන් සම්පජඤ්ඤයෙන් තොර වූ උපේක්ෂාව කැලස් කියලා කියන ඉංග්‍රීසියෙන් ප්‍රශ්නට මුහුණ දෙන්නේ නැහැ. අඥාන උපේක්ෂාවක් තියෙන ඉතින් ලෝකේ කොරෝනා තියෙන තමයි මට මොකද්ද කියලා. ඒ ගැන අහන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, තොරතුරු ගන්නෙත් නැහැ. ඒක පිළිබඳව මේ පැත්ත කරලා ඉන්න පුළුවන් ගතිය. ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව කියලා කියන්නේ ඔක්කොම තොරතුරු ලැබුණාට සැලෙන්නේ නැහැ, ද්වේෂේ නැහැ. අඥාන උපේක්ෂාව ද්වේෂ සහගතයි කියලා කියන්න පුළුවන් සෑහෙන අරසකාරීව. අඥාන ප්‍රඥා සම්පද උපේක්ෂා බුදුජාන සඳහන් සති උපේක්ඛා සති පාරිශුද්ධින් ප්‍රතුත් ඥාන සමාධි. ඉතින් ඒකේ අවදි භාවයක් තියෙනවා. ඉතින් ඒ දේ අතර වෙනසෙන් තමයි පුද්ගලයා නැගිටීම සිද්ධ වෙන්නේ. උසස් ඔසවා තැබීම සිද්ධ වෙන්නේ. අපි මෙතෙක්කල් බ්ලයින්ඩ් අයි එක දාපු දන්නේ නැහැ කියලා හිටපු දේවල් වලට පැකිලීමක් නැතුව උත්තර දෙනවා. මුණ දෙනවා. ඕන වෙන ප්‍රශ්නයකට මුණ දෙනවා. හැබැයි සැලෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ සැලෙන්නේ නැති ගතිය බීරියලියට වේනා ගායන කරන්නේ නැහැ කියන ගතිය නෙවෙයි. අපිට මේ අත්දැකීමෙන් ලැබිච්ච මේ සැලුනොත් තීන්දුවකට යන්න බැරි බතිය අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ පැන යන්නේ ප්‍රශ්නේ පැන යාම තමයි අඥාන උපේක්ෂාව කියන්නේ. escapism කියලා කියනවා, callous කියලා කියනවා. එන්නේ එතකොට අප්‍රමාදේ නෑ. එයා පමයි. ප්‍රඥා සම්ප්‍රයුක්ත උපේක්ෂාව හරිම දිදුලන සුළුයි. ඒකෙදී කිසිම ප්‍රශ්නකින් පැනලා යන්නේ. හැබැයි ප්‍රශ්න වලින් සැලෙන්නෙත් නෑ. මොකද එයා මේ ද්වේෂයට තැන දෙන්නේ නෑ. වංචනික ධර්ම වලට තැන දෙන්නේ නෑ. ඔය ප්‍රශ්නේ හරිම සාධාරණයි. හැබැයි ඉතින් මේම එක උත්තරයක් නෑ. ඒක විචල්්‍ය සාධකයක් නෑ. කාලයක් වැඩ කරගෙන ඉන්න ඕනේ අපි එක දෙයකට ආසවීම නිසා කොච්චරක් දේවල් ඉග්නෝර් කරලා නොසලකාද අපි මෙතෙක්කල් ජීවිතේ ගත කරේ. ඒ නිසා අපි ජීවත් වෙලා නැහැ. මොලේ 0.2ක් වැඩ කරලා තිනවා. 98.998ක්ම 98.8ක්ම වැඩ අරගෙන නැහැ. අඥාන උපේක්ෂාව තියෙන. ඉතින් ඒ නිසා මනුස්සකමක් හෝ ජීවත් වීමක් නැහැ. මේ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාවේදී හැමදේම දිදුලනවා. හැබැයි සැලෙන්නේ නැහැ. ද්වේෂිකුත් නැහැ. ඉන්නේ එහෙම තමයි වෙලාව හැටියට දෙන්න පුළුවන් උත්තරේ. ස්වාමීන් අවසරයි. එතකොට වහන්සේ දැන් අර සමස්තය පිළිබඳව මේ සඳහන් කරද්දී ඒක අඥානුපේක්ෂාවක් කියලා තමයි දැන් සඳහන් කරේ. ඒක මට ඇහිලා වැරදි. කියන්නේ මගේ පිරුම් ගැන වටහා ගැනීම මේ ප්‍රශ්නයක් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අඥානුපේක්ෂාවක් ආවනම් ගොජේ පිළිබඳව කම්මැලිකමක්, නීරසකමක් නැගිටලා යන්න ඕන ගතියක් ඇති වෙනවා. ගොජේ දිහා හොඳට දල්වාගත්ත ඇස් දෙකෙන් බලාගෙන හිටියානම් අඥානුපේක්ෂාවෙන් පටන් ගත්තත් ඥානුපේක්ෂාවකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හුඟ දෙනෙක් ගොජේ නොදකින්න එක නෙවෙයි තියෙන්නේ. දැකලා ඒකට ඔය අඥානුපේක්ෂාව දාලා මට බෑ, මට කම්මැලි, මට එපා වෙනවා කියලා නැගිටලා යනවා. ඒක වෙන්න ඇති. මම හිතන්නේ මතක් කරන්න ඇති. එහෙම සමස්තේවන් සරණ. මොන පාන් චූම්පා එකක් ඇහෙනවා. එහෙමයි සංස. ඊළඟට අපි යනවා විමල් දිසානායක මම සම්බන්ධ වෙන ඕමාන් වල ඉඳලා විමල් දිසානායක මහත්තයාගේ අවස්ථාව මයික් එක ඔන් කරලා සාමින් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. විමල් දිසානායකට ඇහෙනවද අපිව? අවසරයි අපේ හඳුන්නේ. හොඳයි. මට තියෙන ප්‍රශ්නේ මේ මිඩල් පාත් කියන එක කියන්නේ අප්‍රමාදය කියන එක කොහොමද මේ මැදමාවතත් එක්ක ගැලපෙන්නේ? ඒකද මේ අර්ථ දක්වන්නේ.
අප්‍රමාදී කියන්නේ වැදමාවතමයි කියලා හිතාගන්න. එතකොට හරි ප්‍රශ්නේ. එහෙම තමයි. අපි යන ඊගා ප්‍රශ්නේ. කමල්. ඊළඟට අපි යනවා ඊළඟට ඉල්ලලා තිබුණ ප්‍රශ්නයක් තියෙනවා කියලා රංජන්ද සිල්වා මහත්තයා. රංජන් මහත්තයාට මේ අවස්ථාව ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔපෙත්තෙන් මීට් කරලා නෑම අන්මියුට් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා රංජන්ද සිල්වා මහත්තයා ඉල්ලනවා. රංජන්ද සිල්වා මහත්තයා ඇහෙනවද අපිව? එන්නේ වගේ. හරි. එහෙම නැසාස ඊළඟට ඊමේල් වලින් ලැබිච්ච ප්‍රශ්නයක් තියෙනවා 13 කුටියේ ස්වාමීන් වහන්සේ උප එකක්. මම ඒක ඉදිරිපත් කරන හැබැයි මම හිතන්නේ මේකට ඔබ වහන්සේ උත්තරේ දීලා තියෙනවා. නමුත් මගේ කාර්යභාරය එන සියල්ල ඉදිරිපත් කිරීම මේක නිසා මම ඉදිරිපත් කරනවා. අහලා තියෙනවා ප්‍රශ්න අහලා තියෙන රාණි රාජපක්ෂ කියලා ඊමේල් එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අහලා තියෙනවා සම්මත්ත නියාමය සහ මිච්ඡත්ත නියාමය ගැන විස්තර කර දෙන සේක්වා. පසුගිය සෙනසුරාදා ඔබ වහන්සේගේ දේශනාවේදී අද සංගීත සූත්‍රයේද මේ ගැන සඳහන් විය. ඔව් මිච්ඡත් සම්මත්ත නියාම දෙක තමයි අපි ඔය ඉස්සලතර ප්‍රශ්නයකට මේ මිච්ඡත් නියතෝ රාශි සම්මත්ත නියතෝ රාශි ඊට අමතරව තියෙනවා අනියතෝ රාශි. ඒ කියන්නේ මේ දෙක මේවා නිට්ටය රාශි. අනිවාර්යයෙන්ම රෝන් ලයින් එක කියන්නේ කිව්වත් ගන්න බෑ. අනිත් එක තියෙනවා අනිවාර්යයෙන්ම සම්මාත් රාශියට වැටෙනවා. ඒ කියන්නේ චපල මාර්ගයේ කියලා ඍජු මාර්ගයට යනවා. ඊට පස්සේ තියෙනවා දෙක අතරමැද දෙකම කලවමේ තියෙන අනියතෝ රාශි. ඉතින් ඒක නිසා යුවා මේ හිතක් වැඩ කරන ආකාර තුනක් කියලා කියන්න පුළුවන්. මිච්ඡත්ත සම්මත්ත කියනකොට සම්මා මිච්ඡා කියන අර්ථ දෙකෙන් තමයි පද දෙක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගිය පාර සාකච්ඡාට සම්බන්ධ වෙලා තියෙනවා. මේ සැරේ සම්බන්ධ වෙලා වෙනවා. ඉතින් ඒක නිසා මේ ওই විදිහට බලාගෙන මිච්ඡත්තේට යනවා නම් එන්නේ ආතතිය අසහනෙ වැඩි වෙනවා. සම්මත්තේට යනවා නම් අසහනෙ හොඳට දැනගෙන අසහනේ තහ මේ ආතතියේ තියෙන නපුර Tamanට අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා සම්මත්ත නියාමයේ කම්ෆර්ට් zone එකට යන්නේ කියලා. එහෙම නැත්නම් least frictional path කියලා කියනවා. එහෙම තමයි කියන්න පුළුවන්. එහෙමයි සාංශර රංජන් මහත්මයාට මම හිතන්නේ ප්‍රශ්නේ ලිඛිතව මට දැනුම් දීලා තියෙනවා. මම ඒක ඒ නිසා ඔබ වහන්සේට ඉදිරිපත් කරනවා. Can I get the clarifications the difference between සතිය and සති මාත්‍රාව please? දරුවන් සරණ. සතිය කියලා කියන්නේ දොර නම් සති මාත්‍රාව කියන්නේ එලිපත්ත. අපි එලිපත්ත දැකලා තමයි ගෙට යන්නේ. එහෙම නැත්නම් උපචාර කියලාවත් වචනේ සඳහන් කරන උපචාර කියලා කියන්නේ ගෙට යන්න ඉස්සෙල්ලා මිදුලට යනවා. අපි සතිය කියන්නේ ගේ නම් මේක මිදුල. අපි හොඳටම දන්නවා අසවල් අංකේ සහිත ගේ. හැබැයි තාම ගෙහිමියා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ගෙහිමියා හම්බෙලා නැහැ. ගෙදෙට්ට ගියා. ඒක නිසා සාමාන්‍යයෙන් GPS දැම්මට පස්සේ අක්කා කියනවා you arrived your destination. destiny කියලා. ඉතින් ඒතර ගෙදර මනසේ හම්බෙලා නැහැ තාම. ඒකෝට අපි සති මාත්‍රාව හරි. හැබැයි ඊට පස්සේ තව ප්‍රයත්නයක් අපිට තියෙනවා ඊට කොට වෙලා ඒක න හම්බ වෙන එක. ඉතින් අර ලෝකේ අනිත් ඔක්කොම අමතක කරලා මේ ඩෙස්ටිනි එකට ගිහිල්ලා දාන එක ඩෙස්ටිනි එකට කියන්නේ විෂයාභිමුඛ භාව අභිමුඛ කරලා දෙන එක සති මාත්‍රාවෙන් කරලා දෙනවා. ඒක නිකන් ඉර නගින්න ඉස්සලා පහලින අරුණ වගේ එහෙම නැත්නම් ගෙට කොට වෙන්න ඉස්සලා තියෙන එලිපත්ත වගේ එහෙම නැත්නම් කඩුල්ල වගේ එහෙම නැත්නම් ගේ වටේ තියෙන මිදුල වගේ ඔය සක්මනේ තියෙන වටේ උපචාරයක් ඒ උපචාරයට ගොඩ වෙලා තමයි සක්මන්ට යන්නේ. උපචාරයේ පොළවෙන් අංගල් 4ක් කුසයි උපචාරයෙන් සක්මන අංගල් 4ක් කුසයි. එහෙම තමයි ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ. ඒ උපචාරයේ තමයි සතිය උපචාරයට තමයි සති මාත්‍රය කියන්නේ කියලා අපිට මේ වෙලාවේ අරසාකාරීව කියත හැකි. ඒකට බයින කට්ටියටයි සතුටට කට්ටියටයි දෙගොල්ලටම ෂේප් න්‍යාය දාලා. එහෙමයි සයින්නාද තව එක ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුම් දුන්නා බන්දුල සොයිසා. මම හිතන්නේ සිඩ්නි සොයිසා. සිඩ්නි සොයිසා මහත්තයා මේ අවස්ථාව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පොඩි වහන්සේකින් දැනගන්න උවමනා වුණේ දැන් වර්තමාන මොහොත කියනකොට ස්වාමීන් වහන්සේ මේ විවිධ අවස්ථාවල එකම වර්තමාන මොහොතට අපි එන්නේ. ඒ කියන්නේ වහන්සේ වර්තමාන මොහොත ගැන කියද්දි සැකේ කියන එකත් මතු කරා. දැන් අපි හිතමු අත්දැකීමත් එක්කම කතා කරොත් දැන් අපි කායයට හිත පිහිටලා තියෙනකොටත් ඉබේ වර්තමාන මොහොතකට එනවා. ආස්වාස ප්‍රාස්වාස රැල්ල අරගෙනත් වර්තමාන මොහොතට එනවා. එහෙම නැත්නම් අසත්‍යමත් වෙන්න වෙලාවට එකපාරට අපේ සිතුවිලි හිතේ යන්නේක වැටහිලා එවෙල තේරෙනවා
දැන් මගේ හිතවිලිත් එක්ක මම ඉන්නවා කියලා එතෙන්දිත් වර්තමාන මොහොතේ. ඒකට මේ කියන්නේ එකම වර්තමාන මොහොතද එහෙම නැත්නම් ඒකේ වෙනස්කම් තියෙනවා. ඒක තමයි සියාරගෙන් අහන්න ඕනේ. අපි දා සියාර හම්බුනේ අපිට මේ කැන්බරාවලදී. ඒ සියාරගේ ප්‍රශ්නේ තමයි ඔකට උත්තරේ. වර්තමාන මොහොතේ ගෝචර වෙන්නේ සක්මනද පරියංකේද මූල කර්මස්ථානද අතිරේක කර්මස්ථානද කියන එක ඒකත් සැකයක් තමයි ආධුනිකයට. ඒකත් විචිකිච්ඡාවක් තමයි ආධුනිකයට. ඒකත් න සම්පතයිදති. එහෙම නැත්නම් න අදිමොක්කති කියන එක. ඒක පිළිබඳව පැහැදිලිකමක් නැහැ. නමුත් ඒක ඉක්මවන්න පුළුවන් දෙයක්. කොයි එකේ හිටියත් වර්තමාන මොහොතේ සැකයක් තියෙනවා කියලා දැනගත්තත් ඒකත් වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ මූල කර්මස්ථානේ නැහැ කියලා දැනගත්තත් ඒකත් වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ වමේ විලුඹේ තියෙනවා කියලා දැනගත්තත් වර්තමාන මොහොත. ඉතින් ඒක නිසා ඒකේ පරාසයක් තියෙනවා. දැනගන්න ඉතින් ඒකට අපේ නීතියට මොකද්ද කියන්නේ? ප්‍රශ්නෙට දැම්ම සියාරා ප්‍රශ්නය කියලා. මතකද සියාරා? එහෙමයි හම්දුනේ. මාජි අම්බ අහගනිකෝ ගිහිල්ලා ඔය මේ කොයි සිඩ්නි වලමයි නැහැ. කැන්බරා වල ඉන්නේ මං කියන්න සියාරට කෝල්ලයක් දෙන්න කියලා සිඩ්නි සොයිසට. මං කියව හම්දුනේ වැඩක් නැහැ කීවට වැඩ නැහැ සිඩ්නි සොයිසා වයසයි. එහෙමයි හම්දුනේ. මේ සියාරා ආගෙනද ඉන්නේ? නෑ. සියාරා නැහැ. ඒ වුණාට අපි ඒකේ ප්‍රශ්නේ frequently asked questions වල පළවෙනි ප්‍රශ්නට ගත්තා. සියාරා ආපු එක. ඒක මම ගොඩාක් අමාරුවෙන් සියාරා වල්ලාගත්තේ. කොහොමරි මේ තාත්තවත් මග ඇරලා සියාරාට කෙලින්ම අපි කතා කරලා ප්‍රශ්න ලියාගෙන තිනවා. ඒ නිසා වර්තමාන මොහොතේ කියන එක අපි හිතනට විශාල පරාසයක්. අපි හිතන විදිහේ ඉදිකට තුරක් නෙවෙයි ඒක. එnde ඒක ඇතුලේ අපිට ගොඩක් පෙන්කෙලින්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් තමයි ඔය මේ සිඩ්නි සොයිසගෙන් මතුනේ. එහෙමයි සර්. කමල් එහෙමයි සංස දැනට ලැබී ඇති දැනුම් දීම අනුව ප්‍රශ්න අවසන් කියලා මේ පැත්තෙන් මම ස්වාමීන් වහන්සේට දැනුම් දෙනවා. ඔව් විනාඩි 6ක් අල්ලතු පටන් ගත්තේ දැන් විනාඩි 6ක් ගත වෙලා තියෙනවා. විනාඩි 12ක් විතර ගිහිල්ලා තියෙනවා ප්‍රශ්න පහට පාඩුණක් නැහැ හැබැයි. එතකොට මේ අපි එමනම් මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. වෙන මම මේ කායිකවත් එහෙම ප්‍රචාරයක් නැහැ කියන පදනම මත ඉඳගෙන එහෙමනම් අපි ඉස්ලාම් කරන්නේ කමල් ඇතුළු Zoom group එකට line group එකට සමුදෙන එකයි. සියලු දිනාටම තෙරුවන් සරණයි.